සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අදත් ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ Learn with Timisha YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයුක්ත ජීව තාක්ෂණික කියන මාතෘකාවේ පළවෙනි කොටස් කිහිපය. එහෙනම් අපි අපේ වීඩියෝ එකේ අධ්‍යයන කොටස වෙත දැන් අවධානය යොමු කරමු. අද අපි මේ වීඩියෝ එකකින් සාකච්ඡා කරන්නේ DNA වල ද්විත්ව හෙලික්සිය ව්‍යුහය, වර්ණදේහවල ව්‍යුහික නිර්මාණය, DNA ස්වයං ප්‍රතිඵලිත වීම, DNA පිළිසකර කිරීම සහ එහි වැදගත්කම සහ අවසාන වශයෙන් ජාන සහ ඒවායේ ක්‍රියාකාරීත්වය කියන මූලික කරුණු කීපය. හොඳයි. අපි අද මුලින්ම සාකච්ඡා කරන්නේ DNA වල පවතින ද්විත්ව හෙලික්ස ව්‍යුහය සම්බන්ධයෙන්. අපේ මාතෘකාවට එන කලින් පොඩි අපි මේ DNA ගැන නැත්නම් මේ ප්‍රවේණික ද්‍රව්‍ය ගැන පොඩි හඳුන්වා දීමක් කරගමු. ඇත්තරම DNA කියන්නේ අපේ ප්‍රවේණික ද්‍රව්‍ය නැත්නම් අපේ ප්‍රවේණික තොරතුරු, ආවේනික තොරතුරු ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම සඳහා අපේ සෛල තුළ නිර්මාණය වෙලා තියෙන සුවිශේෂී ව්‍යුහයක්. අපි කියනවා ඩිऑක්සිරයිබෝ නියුක්ලික් අම්ල කියලා. මේ වගේම තවත් විශේෂ අණු වර්ගයක් තියෙනවා RNA. RNA මේ අණු වර්ග දෙක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා තියෙන මේ වෙද්දිත් දෙවන එකකේදී, ඒ කියන්නේ ජීවයේ රසායනික සහ සෛලීය පදනම කොටසේදී. එතකොට DNA තමයි බොහෝ ජීවී කාණ්ඩවල ප්‍රවේණික ද්‍රව්‍ය වෙන්නේ. ඇතැම් වෛරස විශේෂවල පමණක් RNA ප්‍රවේණික තොරතුරු වශයෙන්, ඒ කියන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට විද්‍යාඥයෝ පරීක්ෂණ කරා මේ ආවේනික තොරතුරු කොහොමද ඊළඟ පරම්පරාවලට සම්ප්‍රේෂණය වෙන කාරණය. ප්‍රවේණ විද්‍යාවේ දියුණුවත් එක්ක, ඒ කියන්නේ ග්‍රෙගර් මෙන්ඩල් කියන පූජකවරයා තමයි ප්‍රවේණ විද්‍යාවේ සංකල්ප මුලින්ම ඉස්මතු කරේ. ඔහුගෙන් පස්සේ මේ දිගින් දිගටම කරපු පරීක්ෂණ ප්‍රතිඵල වශයෙන් ඒත් එක්කම විද්‍යාවේ සහ තාක්ෂණයේ වෙච්ච දැවැන්ත විප්ලවයත් එක්ක විද්‍යාඥයන්ට හැකි වුණා මේ ආවේනීය සම්බන්ධය නැත්තම් ආවේනික තොරතුරු ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම කියන මේ ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් ලොකු දැනුම් සම්භාරයක් ඉස්මතු කරලා ගන්න. ඒ ඇසුරින් තමයි මේ DNA කියන වචනේ කරලියට එන්නේ. හැබැයි විද්‍යාඥයන් ගැටලුවක් වුණා මේ DNA කියන ව්‍යුහය මොන වගේ එකක්ද? DNA වල ව්‍යුහය මොන වගේ ඇද්ද? ඒ සඳහා විවිධ විද්‍යාඥයෝ විවිධ ආකෘති ඉදිරිපත් කළා. එවකට පැවති එක්ස් කිරණ ස්පටික විද්‍යා තාක්ෂණය පාවිච්චි කරලා රොසලින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥවරිය මුල්වරට එක්ස් කිරණ ඡායාරූපයක් ලබා ගන්නවා. එක්ස් කිරණ ඡායාරූපයක් ලබා ගන්නවා. මේ රූපය අපට දිස් වෙන්නේ එලෙස ලබාගත්තු මුල්ම එක්ස් කිරණ ඡායාරූපයේ DNA අණුවක. එතකොට මේ ඇසුරෙන් වොට්සන් සහ ක්‍රික් කියලා විද්‍යාඥයෝ දෙපළක් වැඩිදුර ගවේෂණය කරලා ඔවුන් හොයාගන්නවා DNA වල තියෙන සත්‍ය ව්‍යුහය. DNA වල පවතින සැබෑම ව්‍යුහය. ඔවුන් මේ සඳහා විශේෂ නමක් යෝජනා කරනවා. ද්විත්ව හෙලික්ස ව්‍යුහය. ද්විත්ව හෙලික්ස ව්‍යුහය. මොකද්ද මේ ද්විත්ව හෙලික්ස ව්‍යුහය කියලා කියන්නේ? ද්විත්ව කියන්නේ යුගලමකින් අදහස. හෙලික්සයක් කියන්නේ ඇඹරුණු ස්වභාවය, නැත්නම් අපි කියනවා දඟර කැවුණු ස්වභාවය, සර්පිලාකාර ස්වභාවය. ඔබට පේනවා ඇති මේ DNA අණුවේ තියෙන මේ දාම දෙක රේඛීය ව්‍යුහයක් වශයෙන් නෙමෙයි පවතින්නේ. එකිනෙක ඇඹරී ගිය ස්වභාවයකින් පවතින්නේ. මේ ද්විත්ව හෙලික්ස ආකෘතිය නැත්නම් අපි කියනවා වොට්සන් ක්‍රික් ආකෘතිය අනුව මේ DNA වල තියෙන පට දෙක පිහිටන්නේ අක්ෂයක් වටා දක්ෂිනාවර්තව ඇඹරුණු, මනක් කල්පිත අක්ෂයක් වටා ත්‍රිමාන ලෙස දක්ෂිනාවර්තව ඇඹරුණු පොලි නියුක්ලියෝටයිඩ් දාම දෙකක එකතුවකින් කියලා. මේ දාමයක් සඳහා විශේෂ නමක් දෙන්න පුළුවන් මට. පොලි නියුක්ලියෝටයිඩ් දාමය. මේ සම්බන්ධව අපි ඊළඟ කොටසේදී අධ්‍යයනය කරනවා DNA වල තැනුම් එකක සම්බන්ධයෙන් පොලි නියුක්ලියෝටයිඩ් දාම. මෙවැනි දාම දෙකක් එකිනෙක ප්‍රතිසමාන්තරව, ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශානතිකව පිහිටන්නේ. දැන් අපි මේ සඳහා අංකනයක් ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධව අපි ඊළඟ කොටසේදී සාකච්ඡා කරනවා. මට මේ දාමය නම් කරන්න පුළුවන් 5 3 දාමය. 5 3 දාමය. මේ දාමය මට නම් කරන්න පුළුවන් 3 5 දාමය. බලන්න මේ දාම දෙකේ අංක දිහා බැලුවම අපිට පේනවා දාම දෙකේ දිශා හුවමාරු වෙලා තමයි එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ආකාරයෙන් වොට්සන් සහ ක්‍රික් තමන්ගේ තොරතුරු ඉදිරිපත් කරනවා DNA වල සඳහා පවතින ව්‍යුහය ගැන. ඔවුන් කියනවා මේ පොලි නියුක්ලියෝටයිඩ් දාම දෙක එකිනෙක සම්බන්ධ කරන්නේ මෙන්න මේ වගේ හරස් දාම. මේ වගේ හරස් දාම වලින් කියලා ඔවුන් කියනවා. අපි බලමු ඊළඟ කොටසේදී මේ පොලි නියුක්ලියෝටයිඩ් දාම සහ හරස් දාම කොහොමද හැදෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන්.
එතකොට මේ ඉදිරිපත් කළේ DNA වල ව්‍යුහයනේ. පසු කාලීනව තවත් විද්‍යාඥයෝ මේ සම්බන්ධව දීර්ඝ පරීක්ෂණ කළා. එතකොට ඒ අතුරින් T.H. මෝගන් කියන විද්‍යාඥයා T.H. මෝගන් ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් මොහු තමයි හොයාගත්තේ මේ DNA වලින් හැදෙන වර්ණ දේහ තියෙනවනේ. ඒ කියන්නේ වර්ණ දේහනේ ඇත්තටම අපේ ප්‍රවේණික ද්‍රව්‍යයේ තියෙන්නේ. වර්ණ දේහ තුල තමයි DNA පවතින්නේ. මේ DNA අන්තර්ගත වෙන වර්ණ දේහ ප්‍රෝටීනත් එක්ක සම්බන්ධ වෙලා කියලා හොයාගත්තේ මෝගන් කියන විද්‍යාඥවරයා. මෝගන්. එතකොට මේ වගේ පසු කාලීන විවිධ විද්‍යාඥයෝ මේ සම්බන්ධව පරීක්ෂණ කරලා DNA අණුවේ මේ තියෙන ද්විත්ව හෙලික්ස ව්‍යුහය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය කරගන්නවා. එහෙනම් අපි ගමන් කරමු අපේ ඊළඟ කොටසට කොහොමද මේ පොලි නියුක්ලියේට් දාමයක් හැදිලා තියෙන්නේ? එහෙමත් නැත්නම් මෙයාගේ තැනුම් ඒකකය නැත්නම් මේ DNA වල තැනුම් ඒකකය මොන වගේද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. හරි. අපි දැන් සාකච්ඡා කරන්නේ මේ DNA වල එහෙමත් නැත්නම් ඩියොක්සිරයිබෝ නියුක්ලික් ඇසිඩ් වල මූලික තැනුම් එකක සම්බන්ධයෙන්. ඩියොක්සිරයිබෝනේ ඩියොක්සිරයිබෝ. ඒ කියන්නේ මේ ඒකකනේ අණුක ව්‍යුහය තුල නැත්නම් මෙයාගේ තැනුම් ඒකක ඇතුලේ ඩියොක්සිරයිබෝස් සීනි තියෙනවා. ඩියොක්සිරයිබෝස් සීනි තියෙනවා. මට ඩියොක්සිරයිබෝස් සීනි අණුවක් මේ වගේ නිරූපණය කරන්න පුළුවන්. මේක පෙන්ටෝස සීනි වර්ගයට අයිති වෙන සීනි විශේෂයක්. ඩියොක්සිරයිබෝස් සීනි. එතකොට මේ ඩියොක්සිරයිබෝස් සීනි වල මට පුළුවන් මෙයාගේ කාබන් පරමාණු 5 මේ ආකාරයට අංක කරන්න. මට පුළුවන් මෙතන උඩින්ම තියෙන නම් ඔක්සිජන් පරමාණුවක් අංක 1 අංක 2 3 4 සහ 5 මේ අන්තයේ තමයි පස්වන කාබන් පරමාණු තියෙන්නේ. එතකොට මේ මූලික තැනුම් එකක නිෂ්පාදනය කිරීමේදී මේ ඩියොක්සිරයිබෝස් සීනි අණුවේ පළවෙනි කාබන් පරමාණුවට සම්බන්ධ වෙනවා නයිට්‍රජනීය භස්ම කාණ්ඩයක්. නයිට්‍රජනීය භස්ම කාණ්ඩයක්. ඒ කියන්නේ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය අඩංගු භස්ම කාණ්ඩ. DNA සතුව ඒ වගේ නයිට්‍රජනීය භස්ම කාණ්ඩ වර්ග 4ක් තියෙනවා. ඇඩිනීන් අපි කැපිටල් A වලින් සංකේතවත් කරනවා ඇඩිනීන්. ඊළඟට තයිමීන්, ගුවැනීන් සහ සයිටොසින්. මේ ආකාරයට මේගොල්ලන්ගේ නයිට්‍රජනීය භස්ම වර්ග 4ක් DNA අණුවේ දක්නට ලැබෙනවා. ඊට පස්සේ 1 2 3 4 පස්වන කාබන් පරමාණුවට නැවතත් සුවිශේෂී ව්‍යුහයක් සම්බන්ධ වෙනවා ෆොස්ෆේට් කාණ්ඩයක්. ෆොස්ෆේට් කාණ්ඩයත් සම්බන්ධ වීමත් එක්ක තමයි මෙයාගේ මේ මූලික තැනුම් ඒකකය සම්පූර්ණ වෙන්නේ. එහෙනම් අපි කෙටියෙන් ගත්තොත් ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකකට ප්‍රධාන ව්‍යුහ කාණ්ඩ 3ක් තියෙනවා. ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකට ප්‍රධාන අණු ව්‍යුහ 3ක් තියෙනවා. මොකද්ද? පළවෙනි එක ඩියොක්සිරයිබෝස් සීනි. අනිත් එක තමයි මේ නයිට්‍රජනීය භස්ම. තුන්වෙනි කොටස තමයි ෆොස්ෆේට් කාණ්ඩය. මොකද්ද? ෆොස්ෆේට් කාණ්ඩය. එතකොට මේ අණු තුනම එකතු වෙලා හැදෙන මේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් ඒ වගේ අණු මිලියන ගාණක්, දහස් ගාණක් එකිනෙක අන්තර්ක්‍රියා කරලා ඒ කියන්නේ අන්තර් අණුක බල හදාගෙන හැදෙන ව්‍යුහයක් තමයි පොලි නියුක්ලියෝටයිඩ් දාමයක් කියලා කියන්නේ. එතකොට එවැනි පොලිනියුක්ලියේට් දාම දෙකක් එකතු වෙලා තමයි DNA අණුවේ අර අපි කලින් කතා කරපු ද්විත්ව හෙලික්ස් ව්‍යුහය හැදෙන්න මඟ පාදන්නේ. එතකොට අපි දැන් බලමු මේගොල්ලන්ගේ මේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් කොහොමද එකිනෙක අතර අන්තර්ක්‍රියා නැත්තම් මේ බන්ධන හදාගන්න කියන කාරණේ සම්බන්ධයෙන්. මට පුළුවන් මේ වගේ එක ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩයක් අඳින්න. මේ තියෙන යාගේ නයිට්‍රජනීය භස්මය අපි ඇඩිනින් කියලා ගමු. ෆොස්ෆේට් කාණ්ඩය මේ වගේ සම්බන්ධලා තියෙනවා. මේ ආකාරයට මට පුළුවන් අනුයාත ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් ඇඳ දක්වන්න. මේ වගේ එක පසුපස එක පිළියෙල වෙනවා ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ්. අපි දැන් හදන්නේ මේ අතර මේ කොහොමද අන්තර්ක්‍රියා ගොඩනගන එක කාරණේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ අතර බන්ධන හදාගෙන කොහොමද පොලි නියුක්ලියේට් දාමයක් හැදෙන්නේ කියන කාරණේ සම්බන්ධව සාකච්ඡා කරන්න. දැන් මේ තියෙන්නේ එක ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩයක්. ඔබට පේනවා ඇති මෙයාගේ මේ 1 2 3 තුන්වෙනි කාබන් පරමාණුව සහ
මෙන්න මේ ඊළඟ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩේ ෆොස්ෆේට් කාණ්ඩය අතර විශේෂ බන්ධනයක් හදාගන්න පුළුවන්. මේ බන්ධනයෙන් තමයි මේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් දෙක එකිනෙක සම්බන්ධ කරන්නේ. අපි විශේෂ නමක් දෙනවා මේ බන්ධනයට ෆොස්ෆෝ ඩයිඑස්ටර් බන්ධනය. ෆොස්ෆෝ ඩයිඑස්ටර් බන්ධනය. මේ ෆොස්ෆෝ ඩයිඑස්ටර් බන්ධනය මගින් තමයි අනුයාත ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් දෙක එකිනෙක සම්බන්ධ වෙන්නේ. එකිනෙක සම්බන්ධ වෙන්නේ. එතකොට මේ වගේ අනුයාත ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් අතර ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන ගොඩනගෙනවා. මේ විදිහට එක පසුපස එක යමින් මේ වගේ දීර්ඝ පොලි නියුක්ලියෝටයිඩ් දාමයක් හට ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි කතා කරානේ DNA අණුව තියෙන්නේ පොලි නියුක්ලියෝටයිඩ් දාම දෙකකින් කියලා. පොලි නියුක්ලියෝටයිඩ් දාම දෙකකින් හැදිලා තියෙන්නේ. එහෙනම් අනික් දාමයත් මට මේ වගේ යන් දක්වන්න පුළුවන්. ඒක හැදෙන්නෙත් අර වගේම ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් දහස් ගානක එකතුවකින්. මේ වගේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් දහස් ගානක එකතුවකින් තමයි ඒ පොලි නියුක්ලියෝටයිඩ් දාමයක් ගොඩනැගෙන්නේ. හරි. එතකොට මේ හැම එකේම අනුරූප නයිට්‍රජනි භාෂ්මයක් තියෙනවා. අපි බලමු දැන් මේගොල්ලන්ගේ මේ නයිට්‍රජනි භාෂ්ම වලින් කොහොමද අර හරස් දාම ගොඩනගෙන කියලා. අපි කතා කරලා ඉස්සර හරස් දාම කියලා විශේෂයක් ගැන. ඒ කියන්නේ පොලි නියුක්ලියෝටයිඩ් දාම දෙක මධ්‍ය කොටසින් සම්බන්ධ කරන්නේ මේ හරස් දාම වලින්. මේ හරස් දාම හැදෙන්නේ එතකොට මේ නයිට්‍රජනි භාෂ්ම අතර ඇතිවන අන්තර්ක්‍රියා මගින්. දැන් ඔබට මට පුළුවන් මේ වගේ මේ දාමේ වගේම මේ දාමේත් එක් දැන් මේ දාමේ බලන්නකො මේ දාමේ තියෙන මේ දාමේට ප්‍රතිවිරුද්ධ අතර යටිකුරු වෙලා තියෙන. කියන්නේ ප්‍රතිසමාන්තරව පිහිටන්නේ. මේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩේ 1 2 3 කාබන් පරමාණුවට කලින් වගේම මේ ෆොස්ෆේට් කාණ්ඩය සම්බන්ධ වෙනවා. ඒ වගේ මේ දාමේත් මට පුළුවන් ෆොස්ෆේට් කාණ්ඩ සහ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් වල 3 වෙනි කාබන් පරමාණු ගානේ යා කරගෙන යන්න. මෙතනින් ඊළඟ එකට සම්බන්ධ වෙනවා. මෙතනිනුත් එහෙමයි. එතකොට බලන්න මේ තියෙන්නේ එක පොලි නියුක්ලියෝටයිඩ් දාමයක්. මේ දාමයේ නිදහස් කෙලවර තියෙන්නේ පහ අන්තය. කියන්නේ පස්වෙනි කාබන් පරමාණුවෙන් තමයි මේක ඉවර වෙන්නේ. අපි කියනවා පහ අන්තය කියලා. ඒ වගේම බලන්න මෙතන කෙලවර වෙන්නේ 3 අන්තය කියලා තියෙන්නේ. මොකද එතන තුන්වෙනි කාබන් පරමාණු තියෙන්නේ. මේ පැත්තේ බැලුවොත් එහෙම මේ කාබන් පරමාණුවේ තියෙන්නේ එළියට තියෙන්නේ තුන්වෙනි කාබන් පරමාණු. අන්න 3 අන්තය. මෙතන තියෙන්නේ පස්වෙනි කාබන් පරමාණු. ඒ නිසා පහ අන්තය. මේ නිසා තමයි අපි අර කලින් සඳහන් කරපු මේ DNA අණුවේ තියෙන පොලි නියුක්ලියෝටයිඩ් දාම දෙක ප්‍රතිසමාන්තරව නැත්තම් අපි කියනවා අර ප්‍රතිවිරුද්ධ දිශානතිකව පිහිටන්නේ ඔන්න ඔය කාරණේ නිසා. ඊළඟට මෙන්න මෙතෙන්ට එන්න ඕන භෂ්ම 4. නයිට්‍රජනි භෂ්ම 4 තීරණය වෙන්නේ එහා පැත්තේ ඉන්න කෙනාගේ නයිට්‍රජනි භෂ්මය මත. මේ සඳහා අපිට නයිට්‍රජනි භෂ්ම යුගලනය වෙන පොඩි සම්මුතියක් තියෙනවා, නීතියක් තියෙනවා. ඒ විදිහට තමයි මේ නයිට්‍රජනි භෂ්ම සම්බන්ධවීම සිද්ධ වෙන්නේ. හැමතිස්සෙම එක් දාමයක ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එක සම්බන්ධ වෙලා තියෙන නයිට්‍රජනි භෂ්මයේ ඇඩෙනින් නම් ඊට සම්මුඛව පිහිටි, ඒ කියන්නේ ඊට ප්‍රතිසමාන්තරව සහ සම්මුඛව පිහිටන ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩේ නයිට්‍රජනි භෂ්ම විය යුත්තේ අනිවාර්යයෙන්ම තයිමීන්. ඇඩෙනීන්ට සම්බන්ධ වෙන්නේ තයිමීන්. ගුවනින් තිබ්බොත් ගුවනින්ට සම්බන්ධ වෙන්නේ සයිටොසීන්. ගුවනින් සමග අන්තර්ක්‍රියා කරන්න දායක වෙන්නේ සයිටොසීන් තියෙන ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩය. එහෙනම් සයිටොසීන් තිබ්බොත් ගුවනින්, තයිමීන් තිබ්බොත් ඇඩෙනීන්. එහෙනම් මට මෙහෙම ලියත හැකි. ඇඩෙනීන් සහ තයිමීන් තමයි එකිනෙක අන්තර්ක්‍රියා කරන්නේ. ඒ වගේම ගුවනින් සහ සයිටොසීන්. මේ නයිට්‍රජනි භෂ්ම අතර හටගන්නවා හයිඩ්‍රජන් බන්ධන. අන්තර්වාකර්ෂණ බල විශේෂයක් අපි දන්නවා හයිඩ්‍රජන් බන්ධන. ඒ අනුව ඇඩෙනින් සහ තයිමීන් අතර මේ වගේ හයිඩ්‍රජන් බන්ධන දෙක බැගින් හටගන්න පුළුවන්. කී ගානේද? 2 ගානේ. එහෙනම් මෙතනත් හයිඩ්‍රජන් බන්ධන දෙකයි. ගුවනින් සහ සයිටොසීන් අතර හටගන්නේ ත්‍රිත්ව බන්ධනයක්. හයිඩ්‍රජන් බන්ධන 3ක් ඇති වෙනවා.
එහෙනම් මම ගුවනින් සහ සයිටෝසින් අතර මේ වගේ හයිඩ්‍රජන් බන්ධන තුනක් මට අඳින්න පුළුවන්. ඔය විදිහට නම් කරන්න පුළුවන්. හරි. දැන් ඔබට පැහැදිලි ඇති හරස් දාම හැදෙන්නේ මොනවයින්ද කියන කාරණේ. හරස් දාම හැදෙන්නේ එහෙනම් සම්මුඛව සහ එකිනෙක ප්‍රතිසමාන්තරව පිහිටන මේ දාම දෙකේ යාබද ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ දෙකක අන්තර්ගත වෙන මේ නයිට්‍රජනීය භස්ම දෙකක් අතර කියලා. අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන වලින් කියලා. ඒතකොට අපි කලින් නම් කරා කලින් DNA හෙලික්ස් ව්‍යුහයේදී මේ දාමයක් පොලි නියුක්ලියෝටයිඩ් දාමයක් කියලා. මේ දාමය සහ ඒ කියන්නේ මේ දාමය ඇත්තටම හැදිලා තියෙන්නේ මේ වගේ අණු දහස් ගණක් එක මත අනුයාතව පිළිලවීමෙන් මේ පොස්පේට කාණ්ඩයක් සහ සීනි කාණ්ඩයක්නේ මාරු වීමවට පිටන්නේ මේ පොස්පේට කාණ්ඩයක් සීනි කාණ්ඩයක් පොස්පේට කාණ්ඩයක් සීනි කාණ්ඩයක් ඔය වගේ පොස්පේට කාණ්ඩයක් සහ සීනි කාණ්ඩයක් මාරු වීමවට පිටින නිසා අපි කියනවා සීනි පොස්පේට් කොඳුනාරටියක් DNA අණුවේ ශක්තිමත් ව්‍යුහයක් සීනි පොස්පේට් මාරු වීමවට පිටින නිසා අපි කියනවා සීනි පොස්පේට් කොඳුනාරටියක් පිටිනවා. සීනි සහ පොස්පේට් සීනි කියන්නේ මෙතන ඩියොක්සිරයිබෝස් කියන පෙන්ටෝස් සීනි වර්ගය සීනි සහ පොස්පේට් කාණ්ඩ වලින් පිහිටන්නේ සීනි සහ පොස්පේට් කාණ්ඩ වලින් සමන්විත වෙන කොඳුනාරටයක් තියෙනවා කියලා අපි කියනවා. ඒ වගේම තමයි මෙයාගේ අර මේක හරියට ඉනිමගක් නම් අර ඉනිමගේ හරස් දාම වගේ ක්‍රියා කරන්නේ මේ අනුරූප නයිට්‍රජනීය භස්ම අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන. එහෙනම් මේක තමයි අපි DNA අණුවේ මේ ද්විත්ව හෙලික්ස් ආකෘතිය යටතේ සාකච්ඡා කරන කරුණු කීපේ වන්නේ. අපි අපේ ඊළඟ කොටසේ තව දැනුම් කරමු මොකද්ද වර්ණ දේහ හැදෙන්නේ කොහොමද? ඒ කියන්නේ DNA වලින් වර්ණ දේහ හැදෙන්නේ. එහෙනම් වර්ණ දේහ කොහොමද පිහිටන්නේ? වර්ණ දේහ තුල කොහොමද DNA අන්තර්ගත වෙන්නේ? සහ වර්ණ දේහ කොහොමද සෛල තුල ගබඩා වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් දැන් අපි විමසා බලමු. වර්ණ දේහ වල ව්‍යුහික ක්‍රියාකාරීත්වය කියන්නේ ව්‍යුහික සැකසීම් කියන මාතෘකාවට ඉද්දී අපි මුලින්ම සාකච්ඡා කරන්නේ ප්‍රාග්නස්ටික සෛලයක කොහොමද මේ වර්ණ දේහ සැකසීම සිදු වෙන කියන කාරණය. අපි මුලින්ම හඳුනා ගමු ඇත්තටම මේ වර්ණ දේහ වල ව්‍යුහික නිර්මාණය කියන්නේ මොකක්ද කියන කාරණය. දැන් මේ තියෙන්නේ ප්‍රාග්නස්ටික සෛලයක් මම අදින්නේ. ප්‍රාග්නස්ටික සෛලයක්. දර්ශී අපි හිතමු බැක්ටීරියා සෛලයක් කියලා. එතකොට මේ බැක්ටීරියා සෛලේ අපිට පේනවා මේගොල්ලන්ගේ සංවිධානය වෙච්ච නැස්ටියක් නැහැ. නමුත් මේ සෛල ප්ලාස්මේ තියෙනවා චක්‍රීය DNA අණුවක්. චක්‍රීය DNA අණුවක්. ඊට අමතරව වෙනත් ප්ලාස්මිඩ වෙන ව්‍යුහ පවතිනවා. එතකොට මොකද්ද මේ වර්ණ දේහ වල ව්‍යුහික සැකස්ම නැත්නම් වර්ණ දේහයක ව්‍යුහික නිර්මාණය කියලා කියන්නේ? සරලවම කිව්වොත් එහෙම සූනැස්ටික සෛලයක නැස්ටියේ දැන් මේ තියෙන ප්‍රාග්නස්ටික සෛලයක්නේ. සූනැස්ටික සෛලයක නම් නැස්ටිය ඇතුලේ නැත්තම් මේ ප්‍රාග්නස්ටික සෛලයක නම් සෛල ප්ලාස්මේ අර නැස්ටික ද්‍රව්‍ය අඩංගු වන කලාපේ අපි කියනවා නියුක්ලොයිඩ් එක. මේ කලාපේ DNA අණුව සකස් වෙලා තියෙන ආකාරය තමයි අපි කියන්නේ DNA වල ව්‍යුහික නිර්මාණය. හරි සරල අර්ථයක් වීම. මොකද්ද? සූනැස්ටික සෛලයක නැස්ටිය තුල හෝ ප්‍රාග්නස්ටික සෛලයක නැස්ටික ද්‍රව්‍ය තැන්පත් වී තිබෙන නියුක්ලොයිඩය කියන ප්‍රදේශයේ DNA කොහොමද සකස් වෙලා තියෙන්නේ? අන්න ඒ විදිහ අපි කියනවා වර්ණ දේහයේ ව්‍යුහික නිර්මාණය කියලා. නැත්නම් වර්ණ දේහවල ව්‍යුහික නිර්මාණය. එතකොට අපි මුලින්ම කතා කරන්නේ ප්‍රාග්නස්ටික සෛලයක් ගැන. ප්‍රාග්නස්ටික සෛලයක අපි දන්නවා ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන ආකාරයේ චක්‍රීය DNA අණුවක් තියෙනවා. මේ චක්‍රීය DNA අණුව ද්විත්වදාම DNA අණුවක්. අපි දන්නවා සූනැස්ටිකයන්ගේ නම් වර්ණ දේහ කිහිපයක් තුළ තමයි ජාන තියෙන්නේ. නමුත් ප්‍රාග්නස්ටිකයන්ගේ කැපී පෙනෙන තනි DNA අණුවක් තමයි මේ යාගේ එකම වර්ණ දේහ වශයෙන් ක්‍රියා කරන්නේ. හැබැයි ද්විත්වදාම DNA අණුවක්. අපි දන්නවා සූනැස්ටිකයන්ගේ වර්ණ දේහ හිස්ටෝන් කියන විශේෂිත ප්‍රෝටීනය. මොකද්ද? හිස්ටෝන් කියන විශේෂිත ප්‍රෝටීනයත් එක්ක සංකීර්ණයක් හදාගෙන ඉන්නේ. නමුත් ප්‍රාග්නස්ටිකයන්ගේ මේ හිස්ටෝන් කියන ප්‍රෝටීන් එක දක්නට ලැබෙන්නේ නැහැ. මේ චක්‍රීය DNA අණුව හිස්ටෝන් කියන ප්‍රෝටීන වටා එතීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා සත්‍ය වර්ණ දේහ ලෙස ප්‍රාග්නස්ටිකයන්ගේ වර්ණ දේහ ක්‍රියාත්මක නොවේ කියලා. සත්‍ය වර්ණ දේහ වශයෙන් මේ ප්‍රාග්නස්ටිකයන්ගේ වර්ණ දේහ ක්‍රියාත්මක නොවේ කියලා. කියන්නේ මේ හිස්ටෝන් ප්‍රෝටීන මේගොල්ලෝ ගාව දක්නට ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා අපි කියනවා මේගොල්ලෝ ගාව තියෙන්නේ සත්‍ය වර්ණ දේහ නෙමෙයි. සත්‍ය වර්ණ දේහ තියෙන්නේ ඒ කියන්නේ හිස්ටෝන් ප්‍රෝටීන සමග බැඳිච්ච
වර්ණ දෙක දක්න ලැබෙන්නේ සූනැෂ්ටිකයන්ගේ. හරිද? එතකොට මේ DNA අණුව මේ චක්‍රීය DNA අණුව අපි කියනවා මේ වර්ණ දේහය තුල DNA අණුව කියන්නේ සකසාගෙන නැත්තම් පැක් කරගන්න ඕනේ මෙයා ගබඩා කරලා තියා ගන්න ඕනේ මේ වගේ මොකක් හරි ව්‍යුහයකට අන්නේ ව්‍යුහ ක්‍රියාවලිය නැත්තම් මෙයාගේ න්‍යෂ්ටික ප්‍රදේශය නැත්තම් මේ නියුක්ලියොයිඩ් එකකින් ප්‍රදේශය තුල මේ DNA අණුව මෙයාගේ වර්ණ දේහය තුලට සිර කරලා නැත්තම් ගබඩා කරලා තබා ගැනීමේ ක්‍රියාවලට අපි තවත් විශේෂ නමක් දෙනවා DNA ඇසිරීම පැකේජිං DNA කියලා. එතකොට අපි දැන් බලමු මේ DNA අණුව කොහොමද ප්‍රාග්නැස්ටිකයන්ගේ සයිටෝප්ලාස්මය තුල අන්තර්ගත වෙලා තියෙන කියන කාරණේ සම්බන්ධයෙන්. සූනැෂ්ටිකයන්ගේ වගේ ප්‍රාග්නැස්ටිකයන්ගේ හිස්ටෝන් ප්‍රෝටීන කැපී පෙනෙන වශයෙන් නොතිබුණාට ඔවුන්ගේ මේ පවතින චක්‍රීය DNA අණුව RNA සහ ප්‍රෝටීන වලින් සමන්විත හරයකට බැඳිලා තමයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ වගේ චක්‍රීය DNA අණුව. මේ චක්‍රීය DNA අණුව RNA සහ ප්‍රෝටීන වලින් සමන්විත සුවිශේෂී හරයකට නැත්නම් කෝ එකක් කියලා අපි කියනවා. හරයකට සම්බන්ධ වෙලා තමයි සාමාන්‍යයෙන් ප්‍රාග්නැස්ටික සෛලය තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ RNA සහ ප්‍රෝටීන හරයකට සම්බන්ධ වීම නිසා මේ චක්‍රීය DNA අණුව ඊටාම පොඩි වර්ගඵලයකට සීමා කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා මෙයාට දඟර ගැසෙමින් නැත්තම් පුඩු බවට පත් වෙමින් තමන්ගේ ඒ සඳහා කියන්නේ මේ පැකේජින් නැත්තම් මේ ගබඩා කිරීම සඳහා යන ඉඩ ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ඉඩ ප්‍රමාණය අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ RNA සහ ප්‍රෝටීන වලින් සමන්විත හරය. ඒ හරයට බැඳීම නිසා ප්‍රාග්නැස්ටිකයන් තුළ දක්නට ලැබෙන මේ චක්‍රීය වර්ණ දෙක නැත්තම් මේ DNA අණුව මේ වගේ පුඩු නැත්තම් දඟර ගැසීමකට ලක් වෙලායි තියෙන්නේ. අවශ්‍ය නම් මේ පුඩු නැත්තම් මේ දඟර බවට පත්වෙච්ච මේ ව්‍යුහය තවදුරටත් දඟර වැටිලා. ඒ කියන්නේ මේ එක් පුඩුවක් නැවත නැවතත් දඟර බවට පත් වෙලා සුපර් කොයිල් නැත්තම් අපි කියනවා සැලකිය යුතු කියන්නේ ඊට විශාල ප්‍රමාණයේ දඟර ගැසීමක් වෙලා කියලා අතිවලිත වීමක්. හරිද? අතිවලිත වීමක්. එතකොට අතිවලිත වීමකදී මේ වගේ ඉඩ ප්‍රමාණයකට ගොනු වෙච්ච මේ චක්‍රීය DNA අණුව තවදුරටත් සීමා සහිත තත්යකට පත් වෙලා කියන්නේ ඉඩ ප්‍රමාණය අසුරගෙන ඊටාම කාර්යක්ෂම ලෙස මේ පුඩුව වටේට මේ වගේ අතිවලිත වීමක් සුපර් කොයිල් තත්යකට පත් වෙනවා. එතකොට ඒ ව්‍යුහය ඊටාම කාර්යක්ෂමයි මේ DNA ප්‍රාග්නැස්ටිකයන්ගේ සයිටෝප්ලාස්මය තුල න්‍යෂ්ටික ද්‍රව්‍ය පවතින කලාපය අපි කියනවා නියුක්ලියොයිඩ් තුල තැම්පත් කරලා තබා ගන්න. මේ අවස්ථාවට තමයි අපි කියන්නේ සුපර් කොයිල් නැත්තම් අතිවලිත වීම. සුපර් කොයිල් අවස්ථාවට පත් වුනහම ඊටාම කාර්යක්ෂමව මේ DNA අණුව ප්‍රාග්නැස්ටිකයන්ගේ සයිටෝප්ලාස්මය තුල පවතින නියුක්ලියොයිඩ් තුල ගබඩා කරලා තියාගන්න පුළුවන්. එතකොට මේ ආකාරයට මේ අපි කතා කරා මේ RNA සහ RNA ධන ප්‍රෝටීන සංකීර්ණයක් තියෙන්නේ. මේ ප්‍රෝටීන සහ RNA සංකීර්ණයට පුළුවන් මේ පුඩු කණ්ඩ බවට පත්වෙච්ච මේ චක්‍රීය DNA අණුව ඒගොල්ලන්ගේ ප්ලාස්ම පටලයටත් අවශ්‍ය නම් සම්බන්ධ කරන්න. එතකොට මේ ආකාරයෙන් තමයි ප්‍රාග්නැස්ටික සෛල තුල වර්ණ දේහවල ව්‍යුහික නිර්මාණය සැකසීලා තියෙන්නේ. එතකොට දැන් අපි ඊළඟට ගමන් කරනවා සූනැෂ්ටික සෛලයක වර්ණ දේහ නිර්මාණය වීමේ ක්‍රියාවලිය සම්බන්ධ අධ්‍යයනය කරන්න. හොඳයි. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ සූනැෂ්ටික සෛලයක කොහොමද මේ වර්ණ දේහ සකස් වෙලා තියෙන කියන කාරණේ සම්බන්ධයෙන්. ප්‍රාග්නැස්ටික සෛලයක වගේ නොවේ සූනැෂ්ටික සෛලයක වර්ණ දේහ සැකැස්ම තරමක් සංකීර්ණයි. ඔබට පේනවා මේ රූපයේ තියෙන සූනැෂ්ටික සෛලයක්. අපි දන්නවා සෛලයක මේ සූනැෂ්ටික සෛලයක නැෂ්ටියක් තියෙනවා සංවිධානය වෙච්ච නැෂ්ටියක්. අනිකුත් ඉන්ද්‍රිය එකක් තියෙනවා. නමුත් අපි නැෂ්ටිය සම්බන්ධව මෙහිදී අධ්‍යයනය කරමු. මේ නැෂ්ටි පටලට ඇතුළතින් ඔබට පේනවා ඇති මේ නැෂ්ටිකාව මේ තියෙන නූල් වැනි ව්‍යුහයක් ඔබට පේනවා ඇති. නූල් වැනි දඟර ගැසුණු අක්‍රමවත් ව්‍යුහයක් තියෙනවා. මේ ව්‍යුහයට අපි විශේෂ නමක් දෙනවා. මොකද්ද? ක්‍රොමැටින් ජාලය. එතකොට මේ ක්‍රොමැටින් ජාලය ඇතුලේ තමයි අර ප්‍රෝටීනත් එක්ක බැඳුණු DNA සහිත ඒ වර්ණ දේහ ව්‍යුහ. කියන්නේ හිස්ටෝන ප්‍රෝටීනත් එක්ක බැඳුණු DNA සහ වර්ණ දේහ අඩංගු ව්‍යුහ දක්නට ලැබෙන්නේ. මේ ක්‍රොමැටින් ජාලය මට පුළුවන් කොටස් දෙකකට වෙන් කරන්න.
මේ ක්‍රොමැටින් ජාලයේ තියෙන සමහර වර්ණදේහ කොටස් තදින් ඇසිරලා තියෙන්නේ. ඒ කියන්නේ තදින් ප්‍රෝටීනත් එක්ක බැඳලා තියෙන සාපේක්ෂව. ඒ වගේ view වලට අපි කියනවා, ඒ වගේ ක්‍රොමැටින් වලට අපි කියනවා විශේෂ නමක් හෙටරෝක්‍රොමැටින්. හෙටරෝක්‍රොමැටින්. මේ ක්‍රොමැටින් වර්ගය සාමාන්‍යයෙන් අක්‍රියව පවතින්නේ. ඒ කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයේදී අර ජාන් ප්‍රතිලේඛන ක්‍රියාවලියේදී එච්චර සක්‍රීය දායකත්වයක් සපයන්නේ නැහැ. අක්‍රියව තියෙන්නේ. මෙමගින් කරන්නේ සාමාන්‍යයෙන් මේ වර්ණදේහවල ස්ථායීතාව පවත්වා ගන්න. කියන්නේ වර්ණදේහවල පැවැත්ම තහවුරු කිරීම, ජාන යාමනය වගේ කාරණාවලට තමයි හෙටරෝක්‍රොමැටින් සහභාගී වෙන්නේ. අනෙක් වර්ගය තමයි ඉයුක්‍රොමැටින්. ඉයුක්‍රොමැටින්. මේ ඉයුක්‍රොමැටින් කියන්නේ සාපේක්ෂව ලිහිල්ව ඇසිරිච්ච, ඒ කියන්නේ ප්‍රෝටීන සංකීර්ණත් එක්ක සාපේක්ෂව ඉහිල්ව ඇසිරුණු ක්‍රොමැටින් වර්ගය. මේ වගේ ක්‍රොමැටින් වලට පුළුවන් සක්‍රීයව ප්‍රතිලේඛන ක්‍රියාවලට සහභාගී වෙන්න. සක්‍රීයව ප්‍රතිලේඛනය වෙන්න පුළුවන්. ඒතර මේ වර්ග දෙක තමයි සූනෂ්ටික සෛලයක ක්‍රොමැටින් ජාලයක් ඇතුලේ අපිට දක්න ලැබෙන ප්‍රධානම ප්‍රභේද දෙක. දැන් අපි බලමු DNA අණුවකින් කොහොමද මේ වර්ණ දේහයක් සැකසෙන්නේ කියන කාරණේ සම්බන්ධ. DNA අණුවක් ප්‍රෝටීනත් එක්ක සම්බන්ධ වෙලා වර්ණ දේහයක් හදන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ප්‍රධාන පියවර 4ක් යටතේ සිදු වෙන්නේ. එතකොට ඔබට පේන්නේ මේ තියෙන්නේ මේ ද්විත්වදාම DNA අණුව. මේ පියවර 4ෙන් අපි දැන් කතා කරන්නේ පළමු පියවර ද්විත්වය සම්බන්ධයෙන්. පළමු පියවරේදී වෙන්නේ මේ DNA ඔබ දන්නවා හිස්ටෝන ප්‍රෝටීන. හිස්ටෝන් ප්‍රෝටීන අණු 8කින් සමන්විත පළකයක් වටේට මේ විදිහට එතෙනවා. මේ පළකේ මේ හිස්ටෝන් ප්‍රෝටීන අණු 8ක් දක්නට ලැබෙනවා. මේ විදිහට මේ හිස්ටෝන් ප්‍රෝටීන 8ක සංකීර්ණ කොටා එතුණු මේ DNA කොටස සහිත විවිධ අපි විශේෂ නමක් දෙනවා නියුක්ලියෝසෝමය. නියුක්ලියෝසෝමය. එතකොට නියුක්ලියෝසෝමයක අන්තර්ගත වෙන්නේ මොකද්ද? හිස්ටෝන ප්‍රෝටීන 8ක සංකීර්ණය වටා එතුණු ද්විත්වදාම DNA අණුව. ඒ වගේ මේ DNA අණුව මේ වගේ හිස්ටෝන් ප්‍රෝටීන 8 සංකීර්ණ රාශියක් වටේ එතීගෙන ඉදිරියට ගමන් කරනවා. මේ තියෙන ඒ වගේ අනුයාත නියුක්ලියෝසෝම දෙකක්. ඔබට පේනවා මේ නියුක්ලියෝසෝම දෙක අතරත් ප්‍රෝටීන වටා සම්බන්ධ නොවෙච්ච නිදහස් DNA ඛණ්ඩයක් තියෙනවා. මෙන්න මේ කොටස. නිදහස් DNA ඛණ්ඩයක් තියෙනවා. මේ නිදහස් DNA ඛණ්ඩයට අපි නමක් දෙනවා සම්බන්ධක DNA. මොකද්ද? සම්බන්ධක DNA. නැත්තම් ලින්කර් DNA කියලා අපි කියනවා. සම්බන්ධක DNA. ඒතර සම්බන්ධක DNA කොටසකින් තමයි අනුයාත නියුක්ලියෝසෝම දෙකක් එකිනෙක සම්බන්ධ කරන්නේ. එතකොට මේ පළමු පියවර අවසාන වෙද්දී මේ සෑදෙන නියුක්ලියෝසෝම එක සාමාන්‍යයෙන් පළල නැනෝමීටර් 10ක් පමණ වෙන්නේ. දෙවන පියවරට එද්දී මේ අනුයාත නියුක්ලියෝසෝමත් එකාමත එක ඇඹරෙන්න පටන් ගන්නවා. දැන් කලින් උනේ නම් DNA ද්විත්වදාමය මේ වගේ හිස්ටෝන් ප්‍රෝටීන පළක 8 සංකීර්ණවට අයිතිගෙන ඉදිරියට ගමන් කළපු එකනේ. දැන් වෙන්නේ මේ නියුක්ලියෝසෝමත් නැවත නැවතත් දඟර වැටෙමින් එකිනෙකා වටා ව්‍යුහ සෑදෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එකිනෙකා මත වැටෙමින් දඟර වැටෙන්න පටන් ගන්නවා. ඒතර මේ ක්‍රියාවලිය අවසානයේදී අපට ලැබෙනවා මේ වගේ මේ කඩේෙන් පෙන්වලා තිබෙන මේ ආකාරයෙන් දිග ක්‍රොමැටින් තන්තුවක්. දෙවන පියවරේදී මේ අනුයාත නියුක්ලියෝසෝම එක මත එක වැටි නැවත නැවතත් දඟර වැටීම නිසා මේ වගේ ඇසිරිච්ච ඝනකම් ක්‍රොමැටින් තන්තුවක් තමයි අපට ලැබෙන්නේ දෙවන පියවරේදී. මේ දෙවන පියවරේදී ලැබෙන මේ ක්‍රොමැටින් තන්තුවේ මේ ආසන්න ඝනකම සාමාන්‍යයෙන් නැනෝමීටර් 30ක් පමණ වෙනවා කියලායි හොයාගෙන තියෙන්නේ. නැනෝමීටර් 30ක්. ඒතර මේ ආකාරයෙන් තමයි පළමු පියවර දෙකේදී ඒ කියන්නේ මුල් පියවරේදී DNA අණුව එතෙනවා මේ හිස්ටෝන් ප්‍රෝටීන 8ක සංකීර්ණයක් වටා. දෙවන පියවරේදී වෙන්නේ මේ හිස්ටෝන් ප්‍රෝටීන වටා ඇතිච්ච මේ DNA අණු. ඒක එහෙමත් නැත්නම් අනුයාත නියුක්ලියෝසෝම නැවත නැවතත් දඟර වැටලා මේ වගේ නැනෝමීටර් 30ක ක්‍රොමැටින් තන්තුවක් සාදන ක්‍රියාවලිය. දෙවන පියවරේදී අපි ගත්තේ ඒ වගේ ක්‍රොමැටින් තන්තුවක් හැදෙනවා කියලා. දැන් මේ තියෙන්නේ තුන්වෙනි පියවර. මේ ඔබට දිස් වෙන්නේ මේ පොඩු වශයෙන් සකස් වෙච්ච ඒ ක්‍රොමැටින් තන්තුවම තමයි මෙන්න මේ වගේ ප්‍රෝටීන ආධාරකයක්. මොකද්ද? ප්‍රෝටීන ආධාරකයක් මත මේ
අරිය පුඩු නැත්තම් පුඩු ඛණ්ඩ වශයෙන් ගොඩනැගෙන ක්‍රොමැටින් තන්තුවක්. අපි සාකච්ඡා කරා දෙවෙනි පියවර අවසාන වෙද්දී මේ ක්‍රොමැටින් තන්තුවේ ඝනකම නැනෝමීටර් 30ක් පමණ වෙන්නේ. මේ තියෙන තෙවන පියවර මේ සාකච්ඡා කරන්නේ තෙවන පියවර. තෙවන පියවර අවසාන වෙද්දී මේ ප්‍රෝටීන ආධාරකය මත ගොඩනැගෙන මේ අරිය පුඩු ඛණ්ඩවල මධ්‍යන ඝනකම නැනෝමීටර් 300ක් පමණ වෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ DNA අණුව කොච්චර කාර්යක්ෂමව ගබඩා කරනවද කියන කාරණේ සම්බන්ධයෙන්. දැන් අපි ගමන් කරන්නේ හතරවෙනි පියවර වෙත. ඒ කියන්නේ අවසාන පියවර. මේ ආකාරයට ප්‍රෝටීන ආධාරකයක් මත මධ්‍යන ඝනකම නැනෝමීටර් 300ක් වන ආකාරයට පිළියෙල වෙච්ච ඒ ක්‍රොමැටින් තන්තුව අන්තිම පියවරට එද්දී, ඒ කියන්නේ හතරවෙනි පියවරට එද්දී තවදුරටත් දඟර වැටෙනවා. ඒ කියන්නේ මේ ප්‍රෝටීන ආධාරකයක් දඟර වැටෙනවා. පුඩු ඛණ්ඩ සාදනවා. ඒතර මේ ඔබට පේන්නේ මේ ඉතා සියුම් ඇඳලා තියෙන්නේ අර ක්‍රොමැටින් තන්තුව ඉතාම සියුම් ලෙස දඟර වැටීමක්, ඉතාම කාර්යක්ෂම ගබඩා කිරීමක්. මේ ඇඳලා තියෙන්නේ හතරවන මට්ටම නැත්තම් අවසාන අදියර. අවසාන අදියරේදී සාමාන්‍යයෙන් මේ පුඩු ඛණ්ඩ බවට පත්වෙච්ච ප්‍රෝටීන ආධාරකයේ සහ ක්‍රොමැටින් තන්තුවේ මධ්‍යන ඝනකම නැනෝමීටර් 700ක් පමණ වෙනවා. නැනෝමීටර් 700ක් පමණ වෙනවා. ඒතර මේ නැනෝමීටර් 700කට ගොනු වෙච්ච මේ ව්‍යුහය තමයි අවසානයේදී වර්ණ දේහාංශයක් බවට පත් වෙන්නේ. වර්ණ දේහාංශයක් බවට පත් වෙන්නේ. එතකොට මේ වර්ණ දේහා අපි වර්ණ දේහයක් ඇන්දොත් එහෙම මේ වර්ණ දේහයේ අපට පේන්නට තියෙන එක වර්ණ දේහාංශයක් තමයි මේ විදිහට මේ හතරන මට්ටමේදී අර පුඩු ඛණ්ඩ වශයෙන් ගොඩනැගෙන ප්‍රෝටීන ආධාරකයකින් තැනෙන්නේ. ඒතර මේ කොටස මට මේ වගේ ව්‍යුහයක පෙන්වන්න කරන්න පුළුවන්. ඒතකොට ඔබට පේනවා ඇති මේ වගේ ව්‍යුහ විශාල ගණනක් එක ළඟ අනුයාතව ඇසිරීම නිසා තමයි මේ ඝන ව්‍යුහය අපිට නිර්මාණය වෙන්නේ. ඒතකොට මේ හැදෙන්නේ එක වර්ණ දේහාංශයක්. එක වර්ණ දේහාංශයක්. මේ විදිහටම වෙනත් DNA අණුවක් පාවිච්චි කරලා ඒකේ සහෝදර වර්ණ දේහාංශය නිර්මාණය වෙනවා. සහෝදර වර්ණ දේහාංශය නිර්මාණය වෙනවා. මේ එක වර්ණ දේහාංශයක මධ්‍යන ඝනකම නැනෝමීටර් 700ක් නිසා මේ සමස්ත වර්ණ දේහයේම ඝනකම කොච්චරක් වෙනවද? නැනෝමීටර් 1400ක් පමණ වෙනවා. 1400ක් පමණ වෙනවා. එතකොට මේ සහෝදර වර්ණ දේහාංශ දෙක එකිනෙක සම්බන්ධ කරන්නේ මේ සෙන්ට්‍රොමියර කියන ප්‍රදේශයෙන්. සෙන්ට්‍රොමියර කියන ප්‍රෝටීන මේ සංකීර්ණයක් තියෙන්නේ. මේ ප්‍රදේශයෙන් තමයි මේ සහෝදර වර්ණ දේහාංශ දෙක එකිනෙක සම්බන්ධ කරන්නේ. එතකොට මේ අපි සාකච්ඡා කරේ DNA අණුවක් කොහොමද පියවර ඔස්සේ යමින් අවසානයේ වර්ණ දේහයක් බවට පත් වෙන කියන කාරණේ සම්බන්ධයෙන්. ඒකට අපිට පේනවා ඇති අපි සාරාංශ කරලා බැලුවොත් එහෙම මේ එක වර්ණ දේහාංශයක් තුල මේ වර්ණ දේහාංශයක් තුල එක් DNA අණුවක් තමයි පැක් වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ඇසිරීමට ලක් කරලා තියෙන්නේ. ඒ අනුව මේ වර්ණ දේහයේ තියෙන සහෝදර වර්ණ දේහාංශ දෙකේ DNA අණු දෙකක් ගබඩා කරලා තියෙනවා. බලන්න කොච්චර සාර්ථක කොච්චර කාර්යක්ෂම ගබඩා කිරීමක්ද කියලා. DNA කියන්නේ සාමාන්‍යයෙන් මහා අණු වල විශාල ව්‍යුහයක් තියෙන සාමාන්‍යයෙන් විශාල අණුක භාරයක් තියෙන අණුවක්. එවැනි අණුවක් ඊටාම සාර්ථක ලෙස මේ නැනෝමීටර් 1400 ඝනකමක් තියෙන ව්‍යුහයක් බවට පත් කිරීම ඊටාම කාර්යක්ෂම යාන්ත්‍රණයක්. ඉතින් අපි දැන් මෙහින් කතා කරේ DNA අණුවක් කොහොමද වර්ණ දේහයක් බවට පත් වෙන කියන කාරණාව සම්බන්ධයෙන්. හොඳයි. වර්ණ දේහවල ව්‍යුහක නිර්මාණය කියන මාතෘකාවෙන් පස්සේ අපි යනවා අපේ වැදගත් මාතෘකාවක් වෙත ඊළඟට DNA ස්වයං ප්‍රතිවලිත වීම. DNA ස්වයං ප්‍රතිවලිත වීම. මොකක්ද මේ ප්‍රතිවලිත වීම කියලා කියන්නේ? මේක ජීවීන්ගේ පැවැත්මට ඉතාම වැදගත් DNA වල තියෙන ලාක්ෂණික ගුණාංගයක්. අපි ගත්තොත් මේ වගේ ද්විත්ව හෙලික්සීය ව්‍යුහයක් තියෙන DNA අණුවක් සලකමු. සරලවම කිව්වොත් මෙච්චරයි. ස්වයං ප්‍රතිවලිත වීම කියලා කියන්නේ මාතෘ DNA අණුවකට ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ DNA අණු දෙකක් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය. මොකද්ද? මාතෘ DNA අණුවකට ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ DNA අණු දෙකක් සංශ්ලේෂණ වීමේ ක්‍රියාවලිය තමයි DNA ස්වයං ප්‍රතිවලිත වීම කියලා කියන්නේ. ඒතකොට මේ තියෙන්නේ මාතෘ DNA මේ තියෙන්නේ මේ අණු දෙක දුහිතෘ DNA. එතකොට මේ ක්‍රියාවලිය තමයි අපි DNA වල ස්වයං ප්‍රතිවලිත වීම කියලා සාකච්ඡා කරන්නේ. මේ මාතෘකාව අපි ප්‍රධාන ප්‍රභේද දෙකකට කතා කරනවා. අංක 1 තමයි ප්‍රාග්නස්ටික ජීවීන්ගේ ප්‍රතිවලිතය, අංක 2 තමයි සුවනස්ටික ජීවීන්ගේ ප්‍රතිවලිතය. දැන් අපි මුලින්ම ගමන් කරන්නේ ප්‍රාග්නස්ටික ජීවීන්ගේ
DNA ප්‍රතිවර්තය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න. ප්‍රාග්නස්ටික ජීවීන්ගේ ප්‍රතිවර්ත ක්‍රියාවලිය සැලකුවාම අපි සාකච්ඡා කරා ඔවුන්ගේ වර්ණ දේහය පවතින්නේ අර අතිවලිත ස්වභාවයකින් නේද? සුපර් කොයිල් අවස්ථාවකනේ තියෙන්නේ මේ වගේ සුපර් කොයිල්. එතකොට මේ ප්‍රතිවර්ත වීම සඳහා සුපර් කොයිල් එක මෙහෙම තිබිලා හරියන්නේ නැහැ. සුපර් කොයිල් අවස්ථාවෙන් ගැලවිලා ඒ කියන්නේ මේ වගේ අපි කතා කර අර අතිශයින් දඟර වැටුණු ස්වභාවයක් තමයි තියෙන්නේ ප්‍රාග්නස්ටික වර්ණ දේහ. ඒ ස්වභාවයෙන් නිදිලා අර සාමාන්‍ය චක්‍රීය ස්වභාවයට මුලින්ම පැමිණිය යුතුයි. මෙන්න මේ ආකාරයේ මේ චක්‍රීය DNA තියෙන ස්වභාවයට ප්‍රාග්නස්ටිකයන්ගේ DNA පැමිණිය යුතුයි. ඉන් පසුව තමයි ප්‍රතිවලිතය ආරම්භ වෙන්නේ. දැන් මේ DNA ප්‍රතිවලිතය සඳහා සුවිශේෂී එන්සයිම් පවතිනවා. එතකොට මේ එන්සයිම තමයි දායක වෙන්නේ මේ ක්‍රියාවලිය ඉදිරියට අරගෙන යන්න. ඊට අමතරව මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ සාමාන්‍යයෙන් සයිටෝසෝලයේදී ප්‍රාග්නස්ටිකයන්ගේ නම් DNA ප්‍රතිවලිතය ආරම්භ වන සුවිශේෂී ස්ථානයක් තියෙනවා. අපි කියනවා ඒ ස්ථානයට ඔරි ස්ථානය කියලා. ඔරි. මේ වගේ සුවිශේෂී DNA අනුක්‍රමණයක් තියෙන ස්ථානයක් තමයි ඔරි ස්ථානය කියලා කියන්නේ. ORI. ඔරි සයිට් එක. මේ ඔරි සයිට් එකෙන් තමයි ප්‍රතිවලිතය ආරම්භ වෙන්නේ. ඇත්තටම ප්‍රතිවලිතයේදී විය යුත්තේ මොකක්ද? අර මේ DNA අණුවේ දැන් මේකත් ද්විත්වදාම DNA අණුවක්නේ. මේ ද්විත්වදාම DNA අණුවේ මව්දාමයට අනුපූරක ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කිරීමයි සිදු වෙන්න ඕනේ. ප්‍රාග්නස්ටිකයන්ගේ සුවිශේෂයි මේ ක්‍රියාවලිය. දෙපසටම නව ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කිරීම සිදු වෙනවා. දෙපසටම මේ ආකාරයට ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු වීම සිදු වෙනවා. ඒ නිසා කාර්යක්ෂමව චක්‍රීය DNA අණුවක් අපිට ආයත් පාරක් ලබා ගන්න පුළුවන්. දැන් මේ ඔරි ස්ථානයේ ආරම්භ වෙච්ච ප්‍රතිවලිතය මං කියන්නේ දෙපසටම සිදු වෙනවා කියලා නේද? දෙපසටම සිදු වෙනවා. මේ ඔරි ස්ථානයේ නම් දෙපසටම ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කිරීම සිදු වෙනවා. මේක එක් පසක ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කිරීමේ වේගය අනෙක් පසට වඩා වැඩි. සම්මතයක් වශයෙන් මේ අලුතෙන් එකතු කරන ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් නැත්නම් මේ අනුපූරක DNA දාම ගොඩනැගෙන්නේ 5-3 දිශාවට. ඒක ඔබට ඊටාම හොඳින් පැහැදිලි වෙයි සූනෙෂ්ටික ප්‍රතිවලිත යාන්ත්‍රණයේදී පැහැදිලි කිරීමේදී. එතකොට මේ එක දාමයක් සංශ්ලේෂණය වෙන්නේ ටිකක් වේගෙන්. අපි කියනවා ඒකට පෙරටු දාමය නැත්නම් ලීඩින් ස්ට්‍රෑන්ඩ් එක. පෙරටු දාමය. අනික් පැත්තට මේ හැදෙන දාමය සාමාන්‍යයෙන් හිමීට සංශ්ලේෂණය වෙන්නේ. ස්ලෝ ප්‍රොසෙස් එකක් තියෙන. අපි කියනවා ප්‍රමාදී දාමය, ලැගින් ස්ට්‍රෑන්ඩ්. ප්‍රමාදී. ඒතර මේ ආකාරයෙන් දාම දෙකක් සංශ්ලේෂණය වෙනවා. අවසානයේදී අපට ලැබෙනවා මේ මාතෘ චක්‍රීය DNA අණුවෙන් මේ වගේ දුහිතෘ DNA අණු දෙකක්. හොඳයි. දැන් අපි බලමු සූනෙෂ්ටිකයන්ගේ කොහොමද මේ DNA ප්‍රතිවලිතය සිද්ධ වෙන්නේ කියලා. අපි දන්නවා සූනෙෂ්ටිකයන්ගේ අපි කතා කරා ක්‍රොමැටින් ජාලයක් වශයෙන් තමයි පවතින්නේ න්‍යෂ්ටිය තුල මේ DNA කියන වර්ණදේහ සහ ප්‍රෝටීන සංකීර්ණය. එතකොට මේ DNA අණුව ඒ ක්‍රොමැටින් ජාලෙන් මිදිලා තනි වර්ණදේහ බවට පත් වෙන්නේ වර්ධන අවධිය පහු කරලා එයාගේ සෛල චක්‍රය ඉදිරි පියවර වලට යද්දී. මේ DNA අණුව ද්විත්ව හෙලික්සයක් වශයෙන් තියෙන්නේ නේද? ද්විත්ව හෙලික්සයක් වශයෙන් තියෙන්නේ. මේ DNA අණුවෙන් අපිට ඕනේ සර්වසම ප්‍රවේණිකව සර්වසම දුහිතෘ DNA අණු දෙකක් ලබා ගන්න. එතකොට මේ ක්‍රියාවලිය සඳහා සූනෙෂ්ටික සෛලවල සැකසීලා තියෙන විශේෂ යාන්ත්‍රණයක්. මේ යාන්ත්‍රණය සඳහා එන්සයිම සහ ප්‍රෝටීන වර්ග දායක වෙනවා. අපි ඒවා මුලින්ම හඳුනගෙන ඉමු. එන්සයිම වශයෙන් අපිට හම්බෙනවා DNA හෙලිකේස්. ඊට පස්සේ අපිට හම්බෙනවා DNA පොලිමරේස්. මේ පොලිමරේස් වර්ග ඇත්තටම 3ක් තියෙනවා. 1 2 3 කියලා. ඊට පස්සේ අපිට හම්බෙනවා DNA ලිගේස්. තව RNA ප්‍රයිමේස්. ट्रोपो आइसोमरेस අවසාන වශයෙන් තවත් අපිට ප්‍රෝටීන වර්ගයක් සහභාගී වෙනවා මේ සඳහා
තනිදාම බන්ධක ප්‍රෝටීන. තනිදාම බන්ධක ප්‍රෝටීන. අපි සංකේතවත් කරනවා SSB කියලා. හරි. දැන් අපි බලමු මේ DNA අණුවක් කොහොමද මේ එන්සයිම සංකලනය සහ මේ ප්‍රෝටීන සංකලනයත් එක්ක එකතු වෙලා නව්‍ය DNA දුහිතෘ DNA සංශ්ලේෂණය වෙන්නේ කියන කාර්යාවලිය සම්බන්ධයෙන්. සූනෂ්ටික සෛලයක තියෙන මේ DNA අණුව ප්‍රතිවලිතයට ගන්න කලින් මෙයාගේ මේ දාම දෙක අතර පවතින හයිඩ්‍රජන් බන්ධන බිඳ දමන්න ඕනේ. නැත්තම් අපිට මේ දාම දෙක වෙන් කරගන්න බෑනේ. අන්නේ ක්‍රියාවලියට තමයි මුලින්ම අපේ එන්සයිමයක් සහභාගී වෙන්නේ. ඒ එන්සයිමේ තමයි DNA හෙලිකේස්. ඒතර DNA හෙලිකේස් වල කාර්යභාරය මොකද්ද? මේ DNA මව්දාමේ නැත්නම් මේ මව්දාම දෙක අතර පවතින හයිඩ්‍රජන් බන්ධන බිඳ හෙලීම. ඒ බිඳ හෙලුවාම මේ මව්දාම දෙක එකිනෙක නිරාවරණය වෙනවා. ඒ ක්‍රියාවලිය සිදු කරන්නේ මේ DNA හෙලිකේස් කියන එන්සයිමේ මගින්. දැන් අපි බලමු නව්‍ය DNA අණු දෙක කොහොමද මේ මව්දාම දෙක මත සංශ්ලේෂණය වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. දැන් මේ විදිහට හෙලිකේස් මගින් DNA හෙලිකේස් මගින් මව්දාම දෙක නිරාවරණය කරපු DNA අණුවක් අපි සලකමු මේ විදිහට. මේකේ වම් පැත්තේ කොටසේ දැන් මේ වන විට හෙලිකේස් මගින් අර හයිඩ්‍රජන් බන්ධන බිඳ හෙලලා අවසానයි. ඒතර හෙලිකේස් තාමත් මේ හරිය ඉන්නවා. එයා තමන්ගේ වැඩේ කරගෙන ඉස්සරහට යනවා. ඒ කියන්නේ අර හයිඩ්‍රජන් දාම බිඳ හෙලමින් ඉදිරියට ගමන් කරනවා. දැන් මේ නිරාවරණය වෙච්ච පට දෙක මට පුළුවන් නම් කරන්න. අපි ගමු මේක 5 දාමය කියලා. ඒක 5 දාමය නම් මේක 3 අන්තයෙන් පටන් ගන්න දාමය. හරිද? ඒතකොට මේක ඒකේ අනිත් කෙලවර මෙතන තියෙන්නේ 3. මේක 5. එතකොට දැන් අපේ වැඩේ තියෙන්නේ අනුරූප ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් මේ දාම දෙකට ඉදිරියෙන් පෙළ ගැස්වීම. මේ සඳහා අපිට දායක වෙනවා විශේෂ එන්සයිමයක් DNA පොලිමරේස්. DNA පොලිමරේස් කියන එන්සයිමය. හැබැයි මේ DNA පොලිමරේස් එන්සයිමය එන්න කලින් තවත් සුවිශේෂී කාර්යභාරයක් මේ DNA තුල වෙන්න ඕනේ. දැන් අපි දන්නවා මේ දිගහැරිච්ච දාම දෙක මෙහෙම ස්ථායීව පවතින කැමති නැහැ. ඒ දාම දෙක ආය ඇඹරෙන්න බලනවා. ආය අර ද්විත්ව සර්පිල හදාගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒ කාර්යාවලිය නවත්තන්න අපිට වැදගත් වෙනවා අපි අර කතා කරපු තනිදාම බන්ධක ප්‍රෝටීන. SSB කියලා අපි නම් කරේ තනිදාම බන්ධක ප්‍රෝටීන. අන්න ඒ ප්‍රෝටීන මේ වගේ මේ නිරාවරණය වෙච්ච DNA පටවලට බැඳිලා තව දුරටත් මේ දෙන්න ඇඹරෙන එක වළක්වනවා. ඒ කියන්නේ මේ දෙන්න ස්ථායීව වෙන් වෙන්ව පවත්වා ගන්නවා. හරිද? ඊට පස්සේ දැන් මෙහෙන් අපි දන්නවා හෙලිකේස් මෙහාට මේ හයිඩ්‍රජන් බන්ධන බිඳ හැලගෙන ඉස්සරහට යද්දි මේ ඉදිරිපස තියෙන DNA අණුව තව දුරටත් දඟර ගැසෙන්න උත්සාහ කරනවා. තව දුරටත් දඟර ගැසෙන්න උත්සාහ කරනවා. අන්න ඒ ක්‍රියාවලිය නවත්තන්නත් සුවිශේෂී එන්සයිමයක් තියෙනවා. අන්න ඒක තමයි ට්‍රෝපෝයිසෝමරේස්. ට්‍රෝපෝයිසෝමරේස්. හරිද? මේ ට්‍රෝපෝයිසෝමරේස් එන්සයිමය මේ හරිය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එයා ක්‍රියාත්මක වෙන්නේ හෙලිකේස්ටත් ඉදිරියෙන්. එයා කරන්නේ දැන් මෙහෙන් හෙලිකේස් මෙහෙම බිඳ හෙලගෙන එද්දි මේ හරිය තවදුරටත් ආතතියට ලක් වෙනවනේ. අන්න ඒ ආතතියට ලක් වෙද්දී ඒ මෙයා තෝරාගත්තු ස්ථාන වලින් DNA පටේ කපලා දානවා. DNA පටේ කපනවා. ඒතකොට ආතතිය ටික වෙලාවකට සමන වෙනවා. ආයෙ හෙලිකේස් මෙයා හරියට එද්දි මෙයා ඒක මුද්‍රා තබලා ඉස්සරහට යනවා. ඒතකොට මෙයාගෙන් සිදුවන කාර්යභාරය තමයි මේ තියෙන ට්‍රෝපෝයිසෝමරේස්. ට්‍රෝපෝයිසෝමරේස් මෙයාගෙන් කරන කාර්යභාරය තමයි එතකොට අර හෙලිකේස් මගින් හයිඩ්‍රජන් බන්ධන බෙදහලගෙන ඉස්සරහට එද්දි අර ඇතිවන ආතතිය සමනය කරලා අර මෙයා DNA පටේ මාතෘදාමේ කපලා නැවත මුද්‍රා තැබීමේ ක්‍රියාවලිය. ඒතකොට මෙයත් වැදගත් වෙනවා අපේ කාර්යභාරය සඳහා. දැන් මට පුළුවන් මේ DNA පොලිමරේස් මගින් මෙයාට අනුරූප ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කරන්න. හැබැයි තවත් කතාවක් තියෙනවා මේ DNA පොලිමරේස්ට මේ මාතෘදාමයට අනුපූරක බෂ්ණ මෙතන තියෙන ඇත්තරම මෙයාගේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් තියෙන මේ දාමනේ පොලි නියුක්ලියෝටයිඩ් දාමයක්නේ. පොලි නියුක්ලියෝටයිඩ් දාමයට අනුරූප දාමයේ ගොඩනැගීමේදී මෙයාට පුළුවන් වෙන්නේ හැමතිස්සෙම ගොඩනැගිච්ච න්‍යෂ්ටික අම්ල දාමයක 3 අන්තයට තමයි මේ බෂ්ම ඒ කියන්නේ මේ නියුක්ලියෝටයිඩ් එකතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මෙයාට ඍජුවම මෙයාට ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කරන්න බෑ. ගොඩනැගිච්ච න්‍යෂ්ටික අම්ල අනුක්‍රමයක 3 අන්තයට තමයි මෙයාට අලුතෙන් ඇඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙයා එන්න කලින් අපිට තව උදව්වක් කරන්න එන්සයිමයක් එනවා. එයා තමයි RNA ප්‍රයිමේස්. RNA ප්‍රයිමේස්.
දැන් අපි කිව්වනේ මේ මෙයාගේ ප්‍රතිවර්ති සිදු වෙන්නේ 5 3 දිශාවට කියලා. එතකොට බලන්න මෙන්න මේ දාමය ගමු අපි. ඒ කියන්නේ තුනාන්තයේ මෙහෙට තියෙන දාමය ගත්තාම එයාගේ අනුරූප දාමය ගොඩ නැගින්නේ මේ දිශාවටනේ. අන්න හෙලිකේස් ගමන් කරන දිශාවටමයි මෙයත් ගමන් කරන්නේ. එතකොට අර RNA ප්‍රයිමේස් මගින් කරන්නේ මේ දාමයේ පටන් ගන්න තැන මේ වගේ පොඩි මූලිකයක් හදලා දෙනවා. මූලිකයක්. ඇත්තට මෙතන තියෙන්නේ රයිබෝනියුක්ලියෝටයිඩ්. RNA භස්ම තමයි තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ RNA මූලිකය. මේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන්නේ RNA ප්‍රයිමේස්. අපි කියනවා RNA ප්‍රයිම් එකක් කියලා නැත්නම් මූලිකයක්. අන්න මූලිකයේ ගොඩ නැගුවට පස්සේ පුළුවන් මේ DNA පොලිමරේස්ට අනුරූප භස්ම එකතු කරන් ඉස්සරහට යන්න. ඒතකොට අපි ගම්මු මෙයාගේ අනුරූප භස්ම මේ විදිහට ගොඩ නැගෙන යනවා කියලා. මේ වගේ ඉස්සරහට ගොඩ නැගෙන ඉස්සරහට යන්න පුළුවන් මේ වගේ. ඒතකොට මෙයාගේ මේ කියන්නේ මව් දාමය 3 5 කියන දාමයේ අකණ්ඩව ඉදිරියට භස්ම ගොඩ නැගෙන යනවා. අකණ්ඩව ඉදිරියට අනුරූප භස්ම ගොඩ නැගෙන ඉස්සරහට යනවා. ඒ ඉස්සරහට යද්දී අර භස්ම යුගලන නීතියක් අපි කතා කරන්නේ නේද? ඇඩිනින් නම් තයිමින්, ගුවනින් නම් සයිටොසින්. මේ නීතියට අනුව තමයි භස්ම සකස් වෙන්නේ. අනුරූප භස්ම ගොඩ නැගෙන්නේ. ඒතර බැලුවොත් එහෙම අනුරූප දාමය 5 3 දිශාවට තමයි පිහිටන්නේ. අනුරූප දාමය කියන්නේ අනුපූරක දාමය පිහිටන්නේ 5 3 දිශාවට. හරිද? දැන් අපි අනිත් දාමයට ගියොත් එහෙම දැන් මේක අවුලක් නෑ වැඩේ සිද්ධ වෙගෙන ඉස්සරහට යනවා. ඇත්තටම මේ DNA පොලිමරේස් වල මං කියන්නේ වර්ග 3ක් තියෙනවා කියලා 1 2 3 කියලා. මේ වගේ මාතෘ දාමයට අනුපූරක භස්ම ගොඩනැගීමට දායක වෙන්නේ DNA පොලිමරේස් 3. DNA පොලිමරේස් 3. DNA පොලිමරේස් 3 තමයි මේ වගේ මේ අනුරූප භස්ම ගොඩනගාගෙන ඉස්සරහට යන්නේ. දැන් මේ දාමය ගත්තොත් එහෙම එයාට මේ පැත්තට යන්න බෑනේ. ඇයි මෙයාගේ මාතෘ දාමය තියෙන්නේ 5 3 දිශාවට. අපේ අලුත් දාමය හැදෙන්න ඕනෙත් 5 3 දිශාවටනේ. එහෙනම් අලුත් දාමය යන්න ඕනේ අනිත් පැත්තට. මේ හෙලිකේස් ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව. එතකොට එයාගෙත් වෙන්නේ මේ වගේ ප්‍රයිම් එකක් හදලා දෙනවා. RNA ප්‍රයිමේස් ඇවිල්ලා මේ වගේ ප්‍රයිම් එකක් හදලා දෙනවා. එතකොට හැබැයි එයාගේ අර නව්‍ය ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් ගොඩනගින්න ඕනේ මේ දිශාවට. මේ වගේ ඛණ්ඩයක් ගොඩනගිනවා. DNA පොඩි අනුක්‍රමයක් ගොඩනගෙනවා. එතකොට හෙලිකේස් තව ටිකක් ඉස්සරහට යද්දී ආයෙ ඉස්සරහට ගිහිල්ලා මේ වගේ පොඩි RNA මූලිකයක් හදලා දෙනවා. ඊට පස්සේ ආයෙත් පාරක් DNA පොලිමරේස් මේ වගේ හදනවා පොඩි ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයක්. මේ වගේ ඛණ්ඩ වශයෙන් තමයි මේ දාමයේ තුලදී අනුපූරක භස්ම ගොඩනගෙන්නේ. අනුපූරක භස්ම ගොඩනගෙන්නේ. මෙන්න මේ නිසා තමයි මෙයාට අපි ප්‍රමාදී දාමය කියලා කියන්නේ. ඇයි එයාගේ ඛණ්ඩ වශයෙන්නේ ටිකක් ස්ලෝ යන්නේ ප්‍රොසෙස් එක. නමුත් මෙයාගේ එක දිගටම අනුරූප භස්ම ගොඩනගාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මෙයා තමයි පෙරටු දාමය. මෙයා තමයි ප්‍රමාදී දාමය. දැන් මේ පෙරටු සහ ප්‍රමාදී කියන්නේ මේ මව් දාම දෙක නොවේයි අර ගොඩනගෙන අනුපූරක දාම දෙකයි ඒ නම් දෙකෙන් හඳුන්වන්නේ අපි. මෙයා පෙරටු දාමය, මෙයා ප්‍රමාදී දාමය. එතකොට මේ ගොඩනගෙන මේ පොඩි DNA අනුක්‍රමයන් තියෙනව නේද? මේක නම් තනි DNA අනුක්‍රමයක් ඉස්සරහට යන්න ගොඩනැගීගෙන මේ DNA අනුක්‍රම වලට අපි විශේෂ නමක් දෙනවා ඔකසාකි කොටස්. ඔකසාකි ෆ්‍රැග්මන්ට්ස් කියලා අපි කියනවා. ඔකසාකි කොටස්. හරිද? ඔකසාකි කොටස්. අපි දැන් බලමු මේ වගේ මේ DNA අණු ඉස්සරහට මේ කාර්යාවලිය වේගන යද්දී අවසානයේ කොහොමද මේ නව්‍ය DNA පට දෙක සංශ්ලේෂණය වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. හොඳයි. එතකොට මේ පෙන්වුම් කරලා තියෙන්නේ පෙරටු දාමය. පෙරටු දාමය. මේ උඩින් සංශ්ලේෂණය වෙන්නේ ප්‍රමාදී දාමය. දැන් ඔබට පේනවා ඇති මේ තියෙන්නේ අපි කලින් සඳහන් කරපු ඔකසාකි කොටස්. මේ කුඩා ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයන් ඔකසාකි කොටස්. දැන් මේ අණුව ප්‍රතිවලිත වෙලා අවසන් වෙද්දී මේ ඔකසාකි කොටස් එකිනෙක එකතු කරන්න ඕනේ. හැබැයි එකතු කරන්න බෑ එකපාර. මේ මැද්දේ තියෙනවා රයිබෝ නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයන්. මැද්දේ RNA කොටස් තියාගෙන බෑනේ. ඒ RNA කොටස් ඉවත් කරලා ඒ වෙනුවට DNA කොටස් පුරවන්න ඕනේ. නැත්තම් ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. ඒ ප්‍රතිස්ථාපනය කරන ක්‍රියාවලිය සිදු කරන්නේ DNA පොලිමරේස් මගින්ම තමයි. DNA පොලිමරේස් වර්ගයක්. අපි අර කතා කරපු 1 2 3 කියන කොටස් තුنين DNA පොලිමරේස් 1 මගින් තමයි ඒ ක්‍රියාවලිය සිදු කරන්නේ. DNA පොලිමරේස් 1. ඒ කියන්නේ මේ රයිබෝ නියුක්ලියෝටයිඩ් ටික එකතු කරලා ඒ වෙනුවට ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කරනවා. ඒ ක්‍රියාවලිය කරන්නේ මේ DNA පොලිමරේස් 1 කියන එන්සයිම මගින් උත්ප්‍රේරණය කරන්නේ. එතකොට අවසානයේදී අපට ලැබෙන්නේ මේ ප්‍රමාදී දාමයේ පැත්තෙන්
මේ එකිනෙක සම්බන්ධ නොවූ DNA ඛණ්ඩ කිහිපයක් නේ. DNA ඛණ්ඩ කිහිපයක්. එතකොට ඒ DNA ඛණ්ඩ ටික එකතු කරන්නත් ඕනේ. දැන් අපි මුලින්ම මේ DNA polymerase 1 වලින් මේ රතු පැහෙන් දක්වලා තියෙන RNA අනුක්‍රමයන්, ඒ RNA අනුක්‍රමයන් අයින් කරලා DNA අනුක්‍රමයන් ප්‍රතිස්ථාපනය කරානේ. ඒතර මේ ප්‍රතිස්ථාපනය කරපු DNA අණු අර හැදිච්ච ඔකසාකි කොටස් එක්ක එකිනෙක සම්බන්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ ඒව අතර ෆොස්ෆෝඩයිස්ටර් බන්ධන හදන්න ඕනේ. අන්න ඒ ක්‍රියාවලිය කරන්නේ අපේ DNA ligase කියන එන්සයිම්. ඒ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන්නේ දැන් DNA ligase කියලාත් කියනවා. DNA ligase කියන එන්සයිම් මගින්. මේකෙත් එහෙමයි. මේක නම් පෙරටුදාමේදී ඉවත් කළ යුත්තේ මේ RNA මූලිකය විතරයි. මොකද මෙයාගේ අඛණ්ඩව සිදු වෙනවානේ ක්‍රියාවලිය. ඒතර මැද්දේ RNA අනුක්‍රමයන් එන්නේ නැහැ. ආරම්භයේදී තනපු RNA ප්‍රයිම් එක විතරයි තියෙන්නේ. එහෙනම් ඒ RNA ප්‍රයිම් එක මේ DNA polymerase 1 වලින් අයින් කරලා ඊට පස්සේ DNA ligase මගින් මේ DNA ඛණ්ඩයයි මේ ලොකු DNA ඛණ්ඩය එකතු කරලා තනිදාමයක් හදනවා. ඔන්න ඔහොම තමයි මේ DNA ස්වයංප්‍රතිරූප ක්‍රියාවලිය අවසන් වෙන්නේ. එතකොට අපිට අවසානයේදී දුහිතෘ DNA අණු දෙකක් ලබා ගන්න පුළුවන් මාතෘ DNA අණුවට ප්‍රවේණිකව සරසම. ඒක වෙන්නේ කොහොමද? දැන් මෙතනදී බලන්න මේ පහ වලින් මේ පහ කියන අන්තයෙන් පටන් ගන්න දාමයට අනුරූපව ගොඩනගෙන දාමයක් තියෙනවනේ. දැන් මේ පහ කියන දාමයට අනුරූපයි මේ කලින් තිබ්බ මාතෘ දාමයේ ඒ කියන්නේ තුන අන්තයෙන් පටන් ගන්න දාමය. ඉතින් මෙයාට ගොඩනගෙන මේ දාමයත් මේ මව් දාමයට සරසම එකක්. මේ පහ කියන මේ මව් දාමයට අනුරූපව ගොඩනගෙන නව්‍ය DNA පටය අනිවාර්යෙන් ප්‍රවේණිකව සරල සමයි මෙයාට අනුපූරක වෙච්ච මේ මව් දාමයට. ඕකෙම අනිත් පැත්ත මේ නව්‍ය දාමයට ගැලපෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ DNA ස්වයං ප්‍රතිවර්ත ක්‍රියාවලිය අවසන් වෙද්දී නව්‍ය DNA අණු දෙකක් හැදෙනවා. ඒ හැදෙන්නේ අනිවාර්යෙන්ම මාතෘ DNA අණුවට ප්‍රවේණිකව සරල සම DNA අණු. හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ මේ ක්‍රියාවලිය තුලදී සිදුවෙන පුළුවන් දෝෂ සහ ඒ දෝෂ නිවැරදි කරන යාන්ත්‍රණයන් සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් DNA ප්‍රතිවර්ත යාන්ත්‍රණයේදී වැරදි සිදුවීම ඉතාම අවමයි. 100%ක්ම දෝෂ රහිතයි. නමුත් ඉතාම කලාතුරකින් දෝෂයක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ අලුතෙන් එකතු කරන ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් 10/5කට, ඒ කියන්නේ ලක්ෂයකට වරක් එකක් වැරදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ එකතු කරන නව්‍ය DNA නව්‍ය ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් ලක්ෂයක් එකතු කරලා එකක් වැරදිලා එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ DNA polymerase 3 අතින් තමයි ඔය ක්‍රියාවලිය වෙන්නේ. හැබැයි අපි මෙහෙම ගත්තොත් එහෙම මේ DNA අපි මේක දාමයක් විතරක් වෙන් කළ ගමු මේ වගේ. මේ තියෙන මව් දාමය. මව් දාමය මේ තුන අන්තය මෙහි තියෙන්නේ. මෙහි පහ අන්තය. එතකොට දැන් මේකට අනුරූපව ගොඩනැගෙන එනවනේ නව්‍ය DNA පටය. දැන් අපි ගමු මෙයාගේ භාෂ්ම සංකලනය මෙහෙම තිබ්බා කියලා. භාෂ්ම සංකලනය මෙතන A T G A මේ වගේ භාෂ්ම සංකලනයක් තියෙනවා. දැන් අලුතෙන් හැදෙන DNA අණුව මේ වගේ එනවා. අලුතෙන් හැදෙන DNA අණුව මේ වගේ ගොඩනගෙන එනවා. ඒතකොට මෙතෙන්ට එන්න ඕන භාෂ්මය මොකද්ද? ඇඩෙනීන් නම් තයිමීන්. තයිමීන් නම් ඇඩෙනීන්. ගුවැනීන් නම් සයිටෝසීන්. ඇඩෙනීන් නම් තයිමීන්. තයිමීන් නම් ඇඩෙනීන් නේ. අපි හිතමු වැරදිලා ගුවැනීන් ආවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ හැදෙන මේ දුහිතෘ DNA පටේම සම්පූර්ණයෙන්ම දෝෂ සහගතයි. එයි මෙතනින් එහාට ඒ අනුක්‍රමණය වෙන්නත් පුළුවන්. නමුත් මේක බලපානවා ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියේදී. අපි කතා කරනවා කොහොමද වෙන්නේ කියලා. දැන් මේක වැරද්දක් නේ. මෙතෙන්ට ගුවැනින් නෙමෙයි එන්න ඕනේ. තයිමීන් නම් ඇඩෙනින් අවශ්‍ය එන්නයි ඕනේ. එතකොට මේ ගුවැනින් වෙනුවට මේ ගුවැනින් කියන එක්කෙනා වෙනුවට ඇඩෙනින් කියන භාෂ්මය ආදේශ කරන්න මේ යාන්ත්‍රණයේ ඉන්නවා පොඩි සෝදුපත් පරීක්ෂකයෙක්. කවුද? එයත් DNA polymerase වර්ගයක්ම තමයි. DNA polymerase අපි කතා කරන වර්ග තුනක් තියෙනවා කියලා. මෙන්න මෙතෙන්ට දායක වෙන්නේ DNA polymerase 2. DNA polymerase 2 තමයි මෙන්න මේ සෝදුපත් කිරීමේ කටයුත්ත කරන්නේ. එතකොට මේ සෝදුපත් කිරීමේ යාන්ත්‍රණයක් තියෙනවා ඇත්තට මේ DNA ප්‍රතිවලිතයේදී. එතකොට මේ 10/5ක් වෙච්ච 10/5කට එකක් විදිහට තිබ්බ මේ වැරදි අනුපාතය අඩු කරන්න පුළුවන් 10/10කට එකක් වශයෙන්. 10/10කට එකක් දක්වා අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ කලින් තිබ්බේ ලක්ෂයකට එකක් වැරදි වෙන්න පුළුවන්. මේ භාෂ්ම ලක්ෂයක් ඇඩ් කරද්දී එකක් වැරදින්න පුළුවන්. දැන් 10/10ක් එක් කර තමයි එකක් මේ වරදින්නේ. ඒ කියන්නේ ලක්ෂ වාරයකින් අර වැරදි සිදුවීමේ ප්‍රතිශතය අඩු කරලා දානවා. ඒ ක්‍රියාවලිය කරන්නේ මේ DNA polymerase මගින්.
හැබැයි සමහර වෙලාවට මේ DNA පොලිමරේස්ටත් අහු නොවෙන්න මේ වගේ වැරදි සහිත ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් තැන්පත් වෙලා තියෙන්න පුළුවන් මේ හැදෙන දාමේ. එතකොට මේ දාමය නිර්මාණය වෙලා මෙයාගේ සෝදුපත් කීමට අහු වෙන්නේ නැතුව එළියට ගියොත් එහෙම හැදෙන්නේ වෙනස් භස්ම අණුපිළිවෙලක් සහිත DNA පටයක්. අන්න මේ වගේ වෙනස් භස්ම සංකලනයක් සහිත DNA පටයක් එළියට ගියාම මේක බලපානවා ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා. එතකොට ප්‍රෝටීන සංශ්ලේෂණයේදී ඒ වගේ වැරදි DNA අනුක්‍රමණයක් සහිත DNA දාමයකින් තමයි එතකොට පිටවත් වීම වෙන්නේ. ඒක වැරද්දක් නේ එතකොට. එතකොට ප්‍රෝටීන සංශ්ලේෂණයේදී මේ වගේ වැරදි භස්ම අණුපිළිවෙලක් සහිත DNA දාමයකින් mRNA දාමයක් පිටපත් වුණොත් එහෙම ඒකේ රිසල්ට් එක එන්නේ වැරදි ප්‍රෝටීනයක්. එහෙම නැත්නම් වැරදි පොලිපෙප්ටයිඩයක්. එතකොට මේකෙන් කේත කරලා තියෙන ඇමයිනෝ අම්ල මගින් සෑදෙන එන්සයිම ගත්තොත් එහෙම එන්සයිම ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. නැත්තම් වෙනස්ම ක්‍රියාකාරීත්වයක් තියෙන එන්සයිම තමයි නිෂ්පාදනය වෙන්නේ. එතකොට ඒ ජීවියාගේ රූපානුදර්ශයටත් ඒක බලපෑමක් කියලා ගන්න පුළුවන්. ප්‍රවේණදර්ශය වෙනස් වෙනවා. රූපානුදර්ශයටත් ඒක බලපෑමක් කියලා ගන්න පුළුවන්. එතකොට ඒ ජීවියාගේ පැවැත්ම කෙරෙහි අහිතකර බලපෑමක් ඇති වෙන්නත් පුළුවන් මේකෙන්. දැන් මේ කතා කරේ DNA අණුවේ ස්වයං ප්‍රතිවෘත්තිමය ක්‍රියාවලියේදී සිදුවෙන අත්තරදිනේ. එහෙම නැතුව මෙයාට ස්වභාවික හෝ භෞතිකව අපි කියන්නේ කෘත්‍රිමව අපිට මෙයාට බලපෑම් එල්ල වෙන්න පුළුවන්. භෞතික හෝ රසායනික බලපෑම් විවිධ රසායනික කාරක මගින්. ඒතකොට ඒ වගේ අවස්ථාවලදීත් මේ DNA අණුව විකෘති වෙනවා. භෞතික හෝ රසායනික කාරක වෙන්න පුළුවන්. භෞතික හෝ රසායනික. ඒතකොට මේ භෞතික හෝ රසායනික කාරක මගින් මේ DNA අණුවේ මේ මාතෘ අච්චු දාම වල ව්‍යුහය වෙනස් කරොත් එහෙම DNA ස්වයං ප්‍රතිවලිතයේදී වැරදි ඇති නොවුනත් මෙතන මුල්ම වැරද්දක් ඇති වෙලා තියෙන නිසා ඔටෝමැටිකලි අර එළියට එන අනුපූරක DNA දාම වල දෝෂ හට ගන්නවා. ඒ නිසා ඒ වගේ වැරදි නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් ඇති වෙන අවස්ථාවලට අපි විශේෂ නමක් දෙනවා. මොකද්ද? විකෘති. අපි කියනවා ඒ වගේ DNA අණුවක් විකෘති සහිත DNA අණුවක් කියලා. ඒ කියන්නේ වැරදි නියුක්ලියෝටයිඩ් කියන්නේ වැරදි ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් තියෙන DNA අණුවක් නිසා මේ වගේ විකෘතියක් ආවොත් එහෙම ඒ ජීවියක් තුළ හටගන්න පුළුවන් පිළිකා තත්ත්වයක් පවා අපි කියනවා සෝපද්‍රව අර්බුදයක්. සෝපද්‍රව ඒ කියන්නේ මැලිග්නන්ට් ටියුමර් එකක් කියලා බහලා ඇති. මැලිග්නන්ට් ටියුමර් මේ තත්ත්වය දක්වා ඒක වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ DNA අණුවේ තියෙන මේ විකෘතියක් නිසා සෝපද්‍රව අර්බුදයක් දක්වා ඒක වර්ධනය වෙන්න පුළුවන්. ඒක අහිතකර තත්ත්වයක්. ඒතර මේ ජීවියා කෙරෙහි ඒක අහිතකර බලපෑම් තමයි එල්ල කරන්නේ. නැත්නම් අපි හිතමු මෙහෙම ඔය DNA අණුවේ සිදුවන විකෘතිය හිතකර වශයෙන් බලපෑවා කියලා. ඒ විදිහට හිතකර බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ විකෘති ඇති වෙච්ච DNA අණුවේ අර භස්ම වෙනස් වීම නිසා හටගන්නා නව්‍ය DNA අණුව වෙනස් DNA අණුවක් වුණත් එයාගෙන් හැදෙන ප්‍රතිඵලය හොඳ එකක් නම් අපිට පුළුවන් ඒක ප්‍රවේණික ප්‍රභේදනයක් ඇති වෙනවා කියලාත් ඕනනම් හිතන්න. ප්‍රවේණික ප්‍රභේදනයක්. ඒ කියන්නේ මේ ගහණය තුල හිතකර ලක්ෂණ දරන නව ජීවීන් බිහිවීමේ හැකියාවක් තියෙනවා. අන්න ප්‍රවේණික ප්‍රභේදනයක් ඇති වුණොත් අනිවාර්යයෙන් මේක මඟ පාදනවා පරිණාමයට මඟ පාදනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ DNA ස්වයං ප්‍රතිවලිත යාන්ත්‍රණයේදී වෙන වැරදි එහෙමත් නැත්නම් මේ DNA අණුවේ මේ විකෘති ඇතිවීමෙන් හිතකර මෙන්ම අහිතකර බලපෑම්ද ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට DNA ස්වයං ප්‍රතිවලිත වීමේදී ඇතිවන දෝෂ අර මං කලින් කියපු DNA polymerase 2 කියන සෝදුපත් පරීක්ෂකයා මගින් බොහෝ දුරට අඩු කරලා දානවා. ඒ කියන්නේ අර 10 එකක් දක්වා මෙයාගේ වැරදි සිදුවීම් ප්‍රතිශතය අඩු කරනවානේ. අන්න ඒ ක්‍රියාවලිය තුලින් බොහෝ දුරට නිවැරදි අනුපූරක පටයක්ම තමයි සංශ්ලේෂණය වෙන්නේ. හොඳයි. මං හිතනවා DNA ප්‍රතිවලිතීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ඔබට සැලකියුතු මට්ටමේ දැනුමක් ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් වුණා කියලා. අපි දැන් බලමු අවසාන වශයෙන් මේ ප්‍රතිවලිත යාන්ත්‍රණය යටතේ සූනැෂ්ටික සහ ප්‍රාග්නැෂ්ටික ජීවීන්ගේ මේ ප්‍රතිවලිත යාන්ත්‍රණතන පවතින සමානතා හා වෙනස්කම් සම්බන්ධයෙන්. ප්‍රාග්නැෂ්ටික සහ සූනැෂ්ටික ජීවීන්ගේ අපි මුලින් බලමු සමානතා මොනවද කියලා. අපි කතා කරානේ මේ සූනැෂ්ටික ජීවීන්ගේ DNA හෙලිකේස් එන්සයිමේ තියෙනවා කියලා. ඒ කියන්නේ අර මාතෘ දාම දෙක අතර පවතින බන්ධන ඉහිල් කරන්න කපලා දාන්න. ඊළඟට අපි කතා කරා DNA පොලිමරේස් එන්සයිම තියෙනවා කියලා. මේ එන්සයිම දෙක ප්‍රාග්නැෂ්ටිකයන්ගේ තියෙනවා. ඊට අමතරව අපි කතා කරා අර ට්‍රෝපෝ අයිසෝමරේස් කියන එක නේද? ට්‍රෝපෝ
අයිසෝමරේස්. මේ එන්සයිම තුන සූනෂ්ටිකයන්ගේ වගේම ප්‍රාග්නෂ්ටිකයන්ගේ දක්නට ලැබෙනවා. හැබැයි මේ DNA පොලිමරේස් ගත්තහම DNA පොලිමරේස් වල ව්‍යුහය වෙනස්. සූනෂ්ටිකයන්ගේ තියෙන එන්සයිම ව්‍යුහය නෙමෙයි ප්‍රාග්නෂ්ටිකයන්ගේ තියෙන්නේ. නමුත් කෘත්‍යය එකයි. එකම කාර්යභාරය තමයි සිදු කරන්නේ. ඊළඟ කාරණාව තමයි මේ ප්‍රාග්නෂ්ටිකයන්ගේ සහ සූනෂ්ටිකයන්ගේ යන මේ ප්‍රතිවලිතාකාර දෙකේම අර ඔරි ස්ථානයේ දක්නට ලැබෙනවා. ඔරි සයිට් එක. අපි කියවනේ ඔරි ස්ථානෙන් තමයි මේ ප්‍රතිවලිතය ආරම්භ වෙන්නේ කියලා. ඔරි ස්ථානයේ දෙගොල්ලන්ගෙම තියෙනවා. හැබැයි මේ ප්‍රාග්නෂ්ටිකයන්ගේ මේ තියෙන චක්‍රීය DNA අණුවට වඩා සූනෂ්ටිකයන්ගේ අර හෙලික්සීය ආකෘතිය අණුව තියෙන DNA අණුව සෑහෙන්න ප්‍රමාණයෙන් විශාලයි. මේ හෙලික්සීය ව්‍යුහයේ විශාලත්වය වැඩි මේකට වඩා. ඒ නිසා මේ ඔරි ස්ථාන ගත්තාම සූනෂ්ටිකයන්ගේ නම් වර්ණ දෙක තුන DNA තියෙන්නේ. සූනෂ්ටිකයන්ගේ මේ වර්ණ දෙකයක් ඇතුලේ ඔරි ස්ථාන කීපයක් තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ප්‍රාග්නෂ්ටිකයන් එද්දී ප්‍රාග්නෂ්ටිකයන්ගේ එකම වර්ණ දෙකේ වෙන්නේත් මේක ඒගොල්ලන්ගේ එක ඔරි ස්ථානයයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒතර ඒක කැපිපෙන වෙනස්කමක්. ඊළඟ කාරණේ තමයි මේ DNA ස්වයං ප්‍රතිවලිත වීම ප්‍රාග්නෂ්ටිකයන්ගේ නම් අකණ්ඩව ඕනෑම මොහොතක සිදු වෙන්න පුළුවන්. නමුත් සූනෂ්ටිකයන්ගේ ඔබ දන්නවා සෛල චක්‍රයේ සින්තෙසිස් ස්පේස් එක නැත්තම් S කලාව කියන අවධියේදී විතරයි සූනෂ්ටිකයන්ගේ මේ ප්‍රතිවලිතය සිද්ධ වෙන්නේ. එතකොට මේවා තමයි සාමාන්‍යයෙන් සූනෂ්ටික සහ ප්‍රාග්නෂ්ටික ජීවීන් අතර දක්න ලැබෙන සමානතා හා වෙනස්කම්. ඉතින් ඔය කරුණු ටික මම හිතනවා ඔබට ඔබේ දැනුම් පෙතට එකතු කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් අපි ඊළඟ ගමන් කරන අපේ ප්‍රධාන මාතෘකාව වෙතට ජාන සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සාකච්ඡා කරන්න. ජාන සහ ඒවායේ ක්‍රියාකාරීත්වය. ඇත්තරම මේ ජානයක් කියලා කියන්නේ මොකද්ද? ඈත අතීතයේ ඉඳන් විද්‍යාඥයෝ උත්සාහ කරා මේ ජානය කියන සංකල්පය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න. අපි දන්නවා ප්‍රවේණ විද්‍යාව ආරම්භ වුණේ 19 වන ශතවර්ෂයේ. කියන්නේ 1800 ගණන් වල මැද භාගයේදී. ඔබ දන්නවා ප්‍රවේණ විද්‍යාවේ පියා ග්‍රෙගර් මෙන්ඩල් තමයි මුලින්ම මේ ප්‍රවේණ විද්‍යාවේ සංකල්ප ලෝකයට ඉදිරිපත් කළේ. ඔහු පීසම් සැටවීම කියන ශාකය පාවිච්චි කරා මේ සම්බන්ධයෙන් ගෙවතුමෑ ශාකය. මේ ගෙවතුමෑ ශාකය පාවිච්චි කරලා ඔහු කරපු විධිමත් පරීක්ෂණවල ප්‍රතිඵල තමයි පසුකාලීනව ප්‍රවේණ විද්‍යා සංකල්ප ලෙස ඉස්මතු වෙලා වැඩි දින වෙලා එන්නේ. ඒත් ඔහු මේ ජානය කියන වචනේ දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔහු යම්කිසි නිශ්චිත ප්‍රකාශයක් කරා මේ වගේ. මොකද්ද? ජීවීන්ගේ ආවේනික තොරතුරු පාලනය වෙන්නේ සාධක නැමැති ව්‍යුහයක් මගින්. මොකද්ද? ජීවීන්ගේ මේ ව්‍යුහය කියන්නේ ආවේනික තොරතුරු සම්ප්‍රේෂණය වෙන්නේ සාධක ෆැක්ටර්ස් කියන මේ ව්‍යුහය මගින් කියලා ඔහු ප්‍රකාශ කරනවා. තවද මේ සාධක කියන මේ ව්‍යුහය යුගල් වශයෙන් පවතිනවා කියලාත් ග්‍රෙගර් මෙන්ඩල් ප්‍රකාශ කරා. ඔහු ඒ වන විට ජානය කියන වචනේ පිළිබඳ දැනන් හිටියේ නැහැ. නමුත් පසු කාලීන විද්‍යාඥයන්ගේ පුළුල් පර්යේෂණ, ඒ වගේම විද්‍යාව හා තාක්ෂණයේ දැවැන්ත පෙරලියක් සිදු වුණා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වගේ ව්‍යුහ සොයා ගැනීමත් එක්ක මේ සාධක කියන වචනය ජාන කියලා හඳුනාගත්තා. ජාන. ඒතර මෙන්ඩල් ප්‍රකාශ කරපු සාධක කියන වචනේම තමයි පසු කාලීනව ජාන කියලා අර්ථකථනය කරේ. ඇත්තටම මේ ජානයක් කියන්නේ මොකද්ද? අපි ඒ පිළිබඳව මුලින්ම අධ්‍යයනය කරලෙමු. අපි දන්නවනේ අපේ ආවේනික තොරතුරු ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නේ අපේ ප්‍රවේණික ද්‍රව්‍ය වෙන DNA කියලා. ඒ DNA මගින් තමයි අපේ ආවේනික තොරතුරු ඊළඟ පරම්පරාවට අරන් යන්නේ. DNA තියෙන වර්ණ දෙක ඇතුළේනේ. වර්ණ දෙකක් ගත්තොත් එහෙම අපේ නම් මේ වගේ වර්ණ දෙකක් ඇතුලේ යම්කිසි නිශ්චිත තැනක මේ වගේ මේ DNA පට තමයි මේ ඇසිරලා තියෙන. අපි කතා කරා වර්ණ දෙක නිර්මාණයේදී ව්‍යුහික සැකසීමේදී මේ වර්ණ දෙකක් තුල ඇති අර DNA වල විශිෂ්ට අනුක්‍රමයක්. ඒ කියන්නේ DNA වල පවතින නිශ්චිත නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් තමයි ජානයක් කියලා කියන්නේ. එතකොට මේ ජානය මගින් ප්‍රෝටීනයක් සඳහා කේතයක් සපයනවා. ඒ කියන්නේ ඒක ප්‍රෝටීන සංශ්ලේෂණය අධ්‍යයනය කරනවා අපි. ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වෙන කේතයක් තමයි මේ ජානෙන් ලබා දෙන්නේ. හරිද? එතකොට මේ වර්ණ දෙක තුල තමයි මේ ජාන සැකසීලා තියෙන්නේ. අපි ඊළඟට බලමු මේ ජාන කියන සංකල්පයත් එක්ක බැඳලා තියෙන වචන කිහිපයක් තියෙනවා. ඒවා අපි හඳුනා ගමු මුලින්ම. හොඳයි. පළවෙනි හඳුනා ගැනීම තමයි අපේ මේ ජානපතය කියන එක. මොකද්ද? ජානපතය. මොකද්ද මේ ජානපතය කියලා කියන්නේ? හරිම සරල අර්ථයක්ීමක් තියෙන්නේ. අපි ගමු අපේ සූනෂ්ටික වර්ණ දේහයක්. මේ සූනෂ්ටික වර්ණ දේහයක මේ තියෙන සෙන්ට්‍රොමියරය, මේ තියෙන සහෝදර වර්ණ දේහාංශ යුගල ජානයක් පවතින නිශ්චිත ස්ථානය තමයි ජානපතය කියලා කියන්නේ. මෙතන මොකක් හරි අපි හිතමු x කියලා ජානයක් තියෙනවා කියලා. මේ ජානයේ තියෙන
වර්ණ දේහයේ නිශ්චිත ප්‍රදේශය තමයි අපි ජානපතය කියලා කියන්නේ. ඊළඟ අපේ හඳුනා ගැනීම වෙන්නේ ඇලීල කියන වචනය. ඇලීල. මේ සම්බන්ධව මම හිතනවා ඔබ ප්‍රවේණ විද්‍යාවේදී අධ්‍යයනය කරලායි තියෙන්නේ කියලා. ඇලීල. දැන් අපි ගත්තොත් එහෙම මේ වර්ණ දේහයේම කියන්නේ මේ ජානයේම අපි මේ සලකුණු කරේ x කියන ජානය කියලා හිතමු. මේ x කියන්නේ යම්කිසි ලක්ෂණයක් පාලනය කරන ප්‍රමුඛ ජානයක් කියලා හිතන්නකො. ප්‍රමුඛ ජානයක්. ඒතොර එයාගේම අනෙක් විකල්ප ජානය තියෙන තැනක් තියෙනවනේ. එයාගේම විකල්ප ජානය තියෙන ස්ථානය. ඒතොර මේ අපි සලකපු ජානයේම විකල්ප ස්වරූපයේ තියෙන ජානය තමයි අපි මෙයාගේ ඇලීලය කියලා කියන්නේ. මෙයාගේ ඇලීලය. එතකොට එක ජානයකට ඇලීල යුගලක් තියෙනවා. මේකෙම විකල්ප ආකාරය. එතකොට මේ වචන දෙක සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් හොඳ දැනුමක් තියාගන්න ඕනේ. අපි ඊළඟට බලමු ප්‍රාග්නේෂ්ඨික ජීවීන්ගේ සහ සෝනේෂ්ඨික ජීවීන්ගේ මේ ජාන කොහොමද සැකසීලා තියෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. අපි මුලින්ම ගමන් කරන්නේ ප්‍රාග්නේෂ්ඨික ජීවීන්ගේ කොහොමද මේ ජාන තියෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න. ප්‍රාග්නේෂ්ඨික ජීවීන්ට එද්දී අපි දන්නවා ඒගොල්ලන්ගේ සංවිධානය වෙච්ච නැස්ටියක් නැහැ නේද? සංවිධානය වෙච්ච නැස්ටියක් නැහැ. එතකොට මේ වගේ මේ සෛලයේ බාහිර සෛල පටල වලට ඇතුළතින් සෛල ප්ලාස්මය දක්නට ලැබෙනවා. මේගොල්ලන්ගේ මේ සයිටෝසෝලේ නැත්නම් මේ සෛල ප්ලාස්මයේ තියෙන ව්‍යුහයේ අපිට පැහැදිලිව පේනවා චක්‍රීය වර්ණ දේහයක් නේ. එක වර්ණ දේහයයි තියෙන්නේ. අපේ වගේ වර්ණ දේහ කීපයක් දක්නට ලැබෙන්නේ නැහැ. තනි DNA අණුවක් තමයි ප්‍රාග්නේෂ්ඨිකයන්ගේ එකම වර්ණ දේහය වශයෙන් ක්‍රියා කරන්නේ. මේ තියෙන යාගේ චක්‍රීය DNA අණුව. චක්‍රීය DNA. එතකොට මේ චක්‍රීය DNA අණුව තුල කොහොමද ජාන සැකසීලා තියෙන්නේ? අපි දන්නවා මේ ජාන කියන දේ විභින්න එකක වශයෙන් තියෙන්නේ. ඒ කියන්නේ වෙන් වශයෙන් තමයි පවතින්නේ. කියන වර්ණ දේහ මත වෙන්ම තමයි මේ ජාන තියෙන්නේ. ඒකට කියනවා අපි විභින්නව පවතිනවා කියලා. විභින්න. ඒතර අපේ නම් ඒ කියන්නේ සූනේෂ්ඨිකයන්ගේ නම් මේ වෙනස් වර්ණ දේහ මත ස්ථානගතව එකිනෙකට වෙනස් ස්ථාන වලින් තමයි ජාන තියෙන්නේ. නමුත් මේ ප්‍රාග්නේෂ්ඨිකයන්ට එද්දී මේගොල්ලන්ගේ ජාන සැකසීම ටිකක් වෙනස් වෙනවා. ප්‍රාග්නේෂ්ඨිකයන්ගේ මේ චක්‍රීය DNA අණුව අපි වෙන් කරලා ගත්තොත් එහෙම මේ චක්‍රීය DNA අණුවේ එක පසුපස එක ජාන පිළිලෙනවා. මේ වගේ එකක් පසුපස එකක් යමින් ජාන සකස් වෙනවා. එතකොට මේගොල්ලන්ගේ මේ තියෙන හැම ජානයක්ම ක්‍රියාකාරී. ඒ කියන්නේ යම්කිසි කෘත්‍යයක් සඳහා හැඩ ගැහිලා තියෙන්නේ. එතකොට මේ ප්‍රාග්නේෂ්ඨිකයන්ගේ ජාන ගත්තාම මේ ප්‍රාග්නේෂ්ඨිකයන්ගේ ජාන වලට තවත් සුවිශේෂී හැකියාවක් තියෙනවා. අපි දන්නවා ප්‍රෝටීන සංශ්ලේෂණයේදී මේ DNA තුල පවතින DNA භස්මානුක්‍රමය අපි පෙරලනවානේ mRNA දාමයක් බවට. mRNA දාමයක් බවට පරිවර්තනය වෙනවානේ. ඒ කියන්නේ මේ භස්මාණු පිළිවෙල ප්‍රතිලේඛනගත වෙනවා mRNA භස්මාණු පිළිවෙලක් බවට. ඒතර මේ ප්‍රාග්නේෂ්ඨික ජීවීන්ගේ මේ DNA චක්‍රීය DNA අණුව තුල පවතින භස්ම සැකැස්ම mRNA දාමයක් බවට පත් වුණ ප්‍රතිලේඛනගත වුණාට පස්සේ එයාට පුළුවන් පොලිපෙප්ටයිඩ් දාම කීපයක් බවට පත් වෙන්න. සාමාන්‍යයෙන් එක mRNA දාමයක් අනුගත වෙන්නේ එක් පොලිපෙප්ටයිඩ් දාමයක් සඳහා පමණයි. අපි කතා කරන ඉදිරියට. නමුත් ප්‍රාග්නේෂ්ඨිකයන්ගේ එද්දී මේ mRNA දාමයට පුළුවන් පොලිපෙප්ටයිඩ් කීපයක් සඳහා කේතයන් සපයන එක සුවිශේෂී හැකියාවක්. එතකොට ඒ වගේ ප්‍රාග්නේෂ්ඨිකයන්ගේ මේ තියෙන අර ජාන පොකුරු නැත්තම් එකම mRNA දාමයකින් පොලිපෙප්ටයිඩ් දාම කීපයක් සඳහා කේත සැපිය හැකි මේ ජානට අපි විශේෂ නමක් දෙනවා ඔපෙරෝන. මොකද්ද? ඔපෙරෝන. ඔපෙරෝන දක්න ලැබෙන්නේ ප්‍රාග්නේෂ්ඨිකයන්ගේ. ඔපෙරෝන. හොඳයි. නමුත් සූනේෂ්ඨිකයන්ට එද්දී සූනේෂ්ඨිකයන්ගේ ජාන සැකැස්ම තරමක් වෙනස්. අපි දන්නවා මේ අපේ ජාන තියෙන වර්ණ දේහය තුල වර්ණ දේහවලත් ඒවා තියෙන්නේ මේ DNA අණු තුල නේද? අපි කිව්වා DNA වල විශිෂ්ට භස්මානුක්‍රමයක් තමයි ජානයක් කියලා කියන්නේ. එහෙනම් මේ DNA අනුක්‍රමයේ තියෙන භස්ම අණුපිළිවෙල ප්‍රාග්නේෂ්ඨිකයන්ගේ වගේ දිගටම ජාන වශයෙන් හැසිරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු මේ භස්ම සැකැස්ම මම මෙහෙම එතන නිරූපණය කරනවා. එතකොට සූනේෂ්ඨිකයන්ගේ මේ අපි නම් කරන උදාහරණයක් වශයෙන් මෙහෙම නම් කරමු A T
T G C G මේ වගේ භස්ම තියෙන්න පුළුවන්. එතකොට අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී ප්‍රෝටීන සංශ්ලේෂණයේදී මේ භස්ම ත්‍රික වශයෙන් තමයි ප්‍රතිලේඛනය වෙන්නේ. කියන්නේ කොපි වෙන්නේ භස්ම ත්‍රික ගානේ. එතකොට මේ ජාන කොටස කියන්නේ මේ නියුක්ලියෝ මේ භස්ම අණුපිළිවෙල ජානයක් වශයෙන් ක්‍රියා කරනවා නම් ක්‍රියාකාරී ජානයක් වශයෙන් ක්‍රියා කරනවා නම් මෙතනින් එහාට තියෙන මේ අනිත් භස්ම අණුපිළිවෙලත් ඒ වගේම ක්‍රියාකාරී ජානයක් වශයෙන් ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ATG CGA කියන්නේ ක්‍රියාකාරී ජානයක් සඳහා කේතයක් සපයන මේ අණුපිළිවෙලක් නම් භස්ම අණුපිළිවෙලක් නම් ඊට පස්සේ තියෙන මේ ATC GGA කියන අණුපිළිවෙල ඒ වගේම ක්‍රියාකාරී ජානයක් නොවෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙනවා ඇත්තටම. කියන්නේ සූනෙෂ්ටිකයන්ගේ අර ප්‍රාග්නෂ්ටිකයන්ගේ වගේ එක දිගට ජාන පෙළ ගැසිලා නැහැ. අතරින් පතර කෘත්‍යයක් හඳුනාගත නොහැකි භස්ම අණුපිළිවෙල තියෙනවා. කෘත්‍යයක් හඳුනා ගන්න බෑ. නිශ්චිත කෘත්‍යයක් නැහැ. අන්න ඒ වගේ වට අපි කියනවා අන්තර්ජාන. අන්තර්ජාන. මොනවද අන්තර්ජාන? ඉන්ටර්ජීනික් DNA. මේ අන්තර්ජාන කියන්නේ එතකොට පැහැදිලි කෘත්‍යයක් හඳුනාගත නොහැකි ජාන කොටස්. ඒ කියන්නේ භස්ම කොටස්. භස්ම ඛණ්ඩයන්. ඊළඟට අපි හඳුනාගත යුතුයි මේ ප්‍රාග්නෂ්ටිකයන්ගේ සහ සූනෙෂ්ටිකයන්ගේ ප්‍රෝටීන සංශ්ලේෂණයේදී දක්නට ලැබෙන තවත් සුවිශේෂී වෙනස්කමක්. අපි දන්නවා DNA වල තියෙන භස්මාණුපිළිවෙල ප්‍රෝටීන් සංශ්ලේෂණයේදී RNA දාමයක් බවට ප්‍රතිලේඛනය වෙනවා. ඒ වගේ ප්‍රතිලේඛනය වෙද්දී ප්‍රාග්නෂ්ටිකයන්ගේ නම් මේ mRNA දාමය සඳහා තැන්පත් වෙන mRNA භස්ම හැම එකක්ම ඇමයිනෝ අම්ල සඳහා කේත කරලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණ සඳහා කේතයක් සපයනවා. හැම ජාන කොටසක්ම කේතයක් සපයනවා. නමුත් සූනෙෂ්ටිකයන්ට එද්දී අපි කතා කරපු අර DNA අණුවෙන් පිටපත් වෙන අර හෙලික්ස් ආකෘතියේ තියෙන DNA අණුවෙන් පිටපත් වෙන මේ mRNA දාමයට එන හැම භස්මයක්ම මේ ජානයක් සඳහා කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට කේතයක් සපයන්නේ නැහැ. එතකොට ඒ වගේ භස්මත් තියෙනවා DNA අණුවේ. ඒ වගේ ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා කේතයක් නොසපයන කොටස් වලට අපි විශේෂ නමක් දෙනවා ඉන්ට්‍රෝන. මොකද්ද? ඉන්ට්‍රෝන. ඒ කියන්නේ සූනෙෂ්ටිකයන්ගේ අර DNA භස්මාණුපිළිවෙලේ අතරමැද ඉන්ට්‍රෝන කොටස් තියෙනවා. ඒ කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට එයා උදව්වක් කරන්නේ නැහැ. කේතයක් සපයන්නේ නැහැ. ඒතකොට කේතයක් සපයන ඒවාක් තියෙනවනේ. කේතයක් සපයනවා නම් අපි ඒ වගේ භස්ම අනුක්‍රමයන්ට නමක් දෙනවා එක්සෝන. මොකද්ද? එක්සෝන. ඒ කියන්නේ සූනෙෂ්ටිකයන්ගේ ඉන්ට්‍රෝන සහ එක්සෝන මාරුවෙන් මාරුවට තමයි පිහිටන්නේ. හැබැයි ප්‍රාග්නෂ්ටිකයන්ට එද්දී ඉන්ට්‍රෝන ඊටාම නැහැ. ඒ කියන්නේ ඊටාම දුර්ලභයි නැති තරම්. සාමාන්‍යයෙන් ප්‍රාග්නෂ්ටික අධිරාජධානි ගත්තාම බැක්ටීරියා අධිරාජධානියේ මේ ඉන්ට්‍රෝන නැති තරම් ඊටාම අඩුයි. කලාතුරකින්වත් අපිට දැක් ගන්න නැති තරම්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැම කොටසක්ම ක්‍රියා කරන්නේ එක්සෝන වශයෙන්. නමුත් සූනෙෂ්ටිකයන්ට එද්දී ඉන්ට්‍රෝන සහ එක්සෝන, ඒ කියන්නේ ඉන්ට්‍රෝන බහුලව දක්නට ලැබෙනවා. ඉන්ට්‍රෝන සහ එක්සෝන මාරුවේ මාරුවට තමයි පිහිටන්නේ මේ DNA දාමයන් තුල. හොඳයි. අපි මේ කතා කරේ ජානවල ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ ජාන හඳුනා ගැනීම. ජානයක් කියන්නේ මොකද්ද? ජාන කොහොමද පිහිටා තියෙන්නේ වර්ණ දේහ තුල? ඒ කාරණා සම්බන්ධයෙන් තමයි දැන් අපි සාකච්ඡා කරේ. අපි ඊළඟ ගමන් කරනවා අපේ ඊළඟ මාතෘකාව වෙත. ඇත්තරම ඊළඟ මාතෘකාව කිව්වම ඒක ප්‍රධාන ප්‍රභේද තුනක් කරදී කතා කරනවා. මුලින්ම අපි කතා කරන්නේ ආවේනීය වර්ණදේහවාදය, ඉන්පසුව ජාන ප්‍රකාශනය, අවසාන වශයෙන් ප්‍රවේණික කේතය. මේ කොටස් තුන සම්බන්ධයෙන් අපි දැන් අධ්‍යයනය කරමු. එහෙනම් අපි මුලින්ම යන්නේ අපේ මාතෘකාව ආවේනීය වර්ණදේහවාදය. හොඳයි. අපේ පළවෙනි උපමාතෘකාව වෙන්නේ ආවේනීය වර්ණදේහවාදය. මොකද්ද මේ මාතෘකාවේ අදහස? ආවේනීය වර්ණදේහවාදය. මෙතනදී ඇත්තටම සිදු කරන්නේ ග්‍රෙගර් මෙන්ඩල් විසින් ඉදිරිපත් කරපු ප්‍රවේණික නියම සෛල විද්‍යාත්මක තොරතුරු මගින් සනාථ කිරීම. අපි දන්න සෛල විද්‍යාව පාවිච්චි කරලා, කියන්නේ සෛල විභාජනයගේ ක්‍රියාවලි පාවිච්චි කරලා ඒවල වර්ණ දෙහවල හැසිරීම පාදක කොටගෙන අර මෙන්ඩල් විසින් ඉදිරිපත් කරපු මේ ප්‍රවේණිගත නියම සත්‍යය කියලා ඔප්පු කරලා පෙන්න වැඩේ තමයි අපි මෙතනදී කරන්නේ. එතකොට අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ මේ මෙන්ඩල් නියම කියන්නේ මොනවද කියලා. ඔබ මේ වනටත් ප්‍රවේණික කොටසේදී අධ්‍යයනය කළ ඇති මෙන්ඩල් නියම සම්බන්ධයෙන් මෙන්ඩල් තමන්ගේ ප්‍රවේණික තොරතුරු, ඒ කියන්නේ විශ්ලේෂණාත්මකව තහවුරු කරපු ප්‍රවේණික තොරතුරු
නියම දෙකක් විදිහට තමයි කියන්නේ ප්‍රධාන කරුණු දෙකක් මත පදනම් වෙලා තමයි ලෝකයට ඉදිරිපත් කරේ. අංක 1 අපි කියනවා මෙන්ඩල්ගේ පළමු නියමය නැත්නම් වියුක්ත වීමේ නියමය. වියුක්ත වීමේ නියමය. මොකක්ද මේකෙන් කියන්නේ? වියුක්ත වීමේ නියමය. ඒ කියන්නේ යම් ජීවියෙක් මගින් ජන්මානු සෑදීමේදී යම් ආවේනික සාධකයකට අනුරූප ඇලීල එකිනෙකින් වෙන් වෙලා සෑම ජන්මානෝකටම එක බැගින් ලැබෙනවා. සෑම ජන්මානෝකටම එක ගන්න ලැබෙනවා. ඒතර ඔය සංසිද්ධි තමයි ඔහු වියුක්ත වීම නැත්නම් එකිනෙකින් වෙන්වීම කියන අදහසින් ඉදිරිපත් කළේ. තවත් නියමයක් තියෙනවා. මෙන්ඩල්ගේ දෙවන නියමය. අපි ඒක හඳුන්වන්නේ ස්වාධීනව සංරචනය වීමේ නියමය. නැත්තම් ස්වාධීන සංරචනය පිළිබඳ නියමය. ස්වාධීනව සංරචනය වීමේ නියමය. මේකෙන් කියන්නේ යම් කිසි ආවේනික සාධකයට අදාළ ඇලීල එකිනෙකින් වෙන්වීමත් නැවත එකිනෙක හා යුගලනය වීමත් සිදුවන්නේ එකිනෙකින් ස්වාධීනව. ඒ කියන්නේ අහඹුතාවයක් ගැනයි මේ නියමෙන් කියවෙන්නේ. යම් කිසි ආවේනික සාධකයට අදාළ ඇලීල එකිනෙකින් වෙන්වීම සහ නැවත වෙනත් ඇලීල සමග සංයෝජනය වීම සිදුවෙන්නේ එකිනෙකින් ස්වාධීනව. වෙනත් බලපෑමකට යටත් නොවී තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. ඒතොර මේ සම්බන්ධව තමයි මෙන්ඩල්ගේ දෙවන නියමයෙන් සාකච්ඡා කරන්නේ. දැන් අපි බලමු මේ නියම දෙක කොහොමද අපි අපේ සෛල විභාජන සංසිද්ධි පාවිච්චි කරලා පැහැදිලි කරන්න කියලා. හොඳයි. ආවේනීය වර්ණදේහවාදයේ පැහැදිලි කිරීම සඳහා අපි මෙන්ඩල් විසින්ම සිදු කරපු පරීක්ෂණයක ප්‍රතිඵල පාදක කරගමු. ඔහු අර පීසම් සැටයම් කියන ශාකය නැත්තම් ගෙවතුමය කියන ශාකයේ පරීක්ෂණ කීපයක් කරානේ. ඒ කියන්නේ ශාකයේ උස සඳහා කරා නැත්තම් බීජවල ස්වභාවය මේ වගේ සාධක ගණනාවක් ඔහු පරීක්ෂණයට ලක් කරානේ. ඒ අතරින් අපි තෝරා ගන්නවා බීජවල ස්වභාවය. බීජවල ස්වභාවය පාවිච්චි කරලා ඔහු සිදු කරු පරීක්ෂණයක ප්‍රතිඵල. ඔහු ගත්තා කහ වටකුරු බීජ සහ කොළ රැලි වැටුණු බීජ අතර, ඒ කියන්නේ මේ බීජ දරන ශාක අතර මුහුමක්. මේ ශාක දෙකම නුමුහුම් ශාක විය යුතුයි. ඒතොර කහ වටකුරු බීජ සඳහා මම මෙහෙම සංකේතයක් ගන්නවා. ඔහු ඒ ශාකයේ ප්‍රවේණි දර්ශය කැපිටල් YY කැපිටල් RR කියලා. Y කියන්නේ කහ වර්ණය, R කැපිටල් R වලින් සංකේතවත් වෙන්නේ වටකුරු. එතකොට මේ බලන්න මේ ලක්ෂණ දෙකම මෙයාගේ ප්‍රමුඛයි සහ මෙයා නුමුහුම් ශාකයක්. ඊළඟට මෙයාගේම නිලීන ලක්ෂණ දෙක මේ ප්‍රමුඛ අවස්ථාවනේ. මේකෙම නිලීන අවස්ථාව, ද්විත්ව නිලීන අවස්ථාව තමයි කොළ වටකුරු බීජ කියලා කියන්නේ. සිම්පල් ඩබල් Y, සිම්පල් ඩබල් R. එතකොට මේ ශාක දෙක අතර සිදුවෙච්ච මුහුමෙන් මේ තියෙන පේරන්ටල්, ඒ කියන්නේ ජනක පරම්පරාව, මේ ශාක දෙක අතර සිදුවෙච්ච මුහුමෙන් ලැබිච්ච පළවෙනි පරම්පරාව ගත්තොත්, ඒ කියන්නේ F1 පරම්පරාව ගත්තොත් එහෙම 100%ක්ම ඔහුට නැවතත් ලැබුණේ කහ වටකුරු බීජ දරන ශාක. 100%යි රූපාන්තර අනුපාතය. ඊට පස්සේ ඔහු කරේ මේ F1 ශාක අතරම නැවත මුහුමක් කරා. ඒ කියන්නේ මේ වගේ ශාක දෙකක් මේ විෂම යුග්මක ද්විත්ව විෂම යුග්මක ප්‍රවේණ දර්ශ තියෙන ශාක දෙකක් අතර නැවතත් මුහුමක් කරා. එතකොට ඔහුට ලැබුණා F2 පරම්පරාව. F2 පරම්පරාවේ රූපාන්තර අනුපාතය ගත්තාම ඔහුට ලැබුණේ තරමක් වෙනස් අනුපාතයක් 9ට 3ට 1යි. මේ අනුපාතය තමයි ඔහුට ලැබුණේ. දැන් අපි බලමු මේ අපි දන්න මේ සෛල විභාජන ක්‍රියාවලිය සුරෙන් කොහොමද මේ සංසිද්ධිය පහදන්නේ කියලා. ඒ කියන්නේ මේ ලක්ෂණ කොහොමද මේ සම්ප්‍රේෂණය වුණේ දුහිතෘ පරම්පරාවන්ට කියලා අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. අපි ගම්මු F1 පරම්පරාවෙන් F2 පරම්පරාව ලැබිච්ච සංසිද්ධිය. මුල උදාහරණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පේරන්ටල්, ඒ කියන්නේ ජනක පරම්පරාවෙන් F1 ලැබිච්ච අවස්ථාව අපි වැඩිදුර අවබෝධය සඳහා අපි ගමු F1 සහ F2 අතර. ඒ කියන්නේ F1 වලින් කොහොමද F2 ආවේ කියන සම්බන්ධය ගන්න. දැන් F1 ශාකයේ කොහොමද අපිට ආවේ? F1 ශාකයේ මේ ප්‍රවේණ දර්ශ අනුපාතය අපි ගත්තේ මෙන්න මේ වගේ එකක් නේ ආවේ නේද? මේ Y සහ Y විෂම යුග්මකයි, R සහ R උත් විෂම යුග්මකයි. එතකොට මෙයාගෙන් ජන්මාණු වර්ග 4ක් හැදෙනවනේ. ජන්මාණු වර්ග 4ක් හැදෙනවා. ඒ කියන්නේ කැපිටල් Y එක කැපිටල් R එන්නත් පුළුවන්. එක ජන්මාණු වර්ගයක්. අනිත් එක තමයි කැපිටල් Y එක සිම්පල් R එන්නත් පුළුවන්. අනිත් එක සිම්පල් Y එක කැපිටල් R.
අවසාන ජන්මානු ආකාරය සිම්පල් y එක්ක සිම්පල් r කියන ලක්ෂණ දෙකම නිලින වෙච්ච ජන්මානුව. එතකොට මේ වගේ ජන්මානු ආකාර 4ක් හැදෙනවා මේ ක්‍රියාවලිය තුලදී. දැන් අපි බලමු මේ ප්‍රවේණික ලක්ෂණ කියන්නේ මේ ආවේනික තොරතුරු කොහොමද මේ වගේ ජන්මානු වලට සංකලන වෙලා දැන් ඔබට පේනවා ඇති මේ කැපිටල් y එක්ක කැපිටල් r කියන්නේ මෙයත් එක්ක මේ ලක්ෂණය සංයෝජනය වෙලා. ඒ වගේ අපි බලමු එහෙනම් කොහොමද මේ ලක්ෂණ සංයෝජනය වෙලා මේ ජන්මානු ආකාර 4 හැදෙන්නේ කියලා හැදෙන කියන කාරණේ සම්බන්ධයෙන්. ඒතකොට මේ සඳහා අපි යොදාගන්නේ අපේ ඌනන විභාජන සංසිද්ධිය. මේක පැහැදිලි කරන්න අපි පාවිච්චි කරන්නේ ඌනන විභාජන සංසිද්ධිය. දැන් මම සලකනවා මේ කැපිටල් y සිම්පල් y කැපිටල් r සිම්පල් r මෙන්න මේ ප්‍රවේණි දර්ශ සංකලනයේ තියෙන සෛලය මේ වගේ ප්‍රාක් කලාවේ කියන්නේ ප්‍රාක් කලාව 1 හරිද ප්‍රාක් කලාව 1 කියන අවස්ථාවට එද්දී තියෙන සෛලීය සැකැස්ම අපි දන්නවා ප්‍රාක් කලාව 1ට එද්දී නැස්ටි පාටලේ මොකද වෙන්නේ බිඳ වැටෙනවනේ නැස්ටි පාටලේ බිඳ වැටෙනවා ඒ වගේම තමයි නැස්ටිකා බිඳ වැටෙනවා මම ගන්නවා මේ කැපිටල් y සහ සිම්පල් y සහ කැපිටල් r සහ සිම්පල් r කියන මේ ලක්ෂණ මේ වගේ සමජාත වර්ණ දේහ යුගල් විදිහට සැකසීලා තියෙනවා කියලා. අපි දන්නවා සමජාත වර්ණ දේහ යුගල් වෙනවා මේ ප්‍රාක් කලාව අවසන් වේගන එද්දී. මේ තියෙන්නේ කැපිටල් y සහ සිම්පල් y කියන ලක්ෂණ දෙක. අනිත් සමජාත වර්ණ දේහ යුගලයේ වශයෙන් මම ගන්නවා මේ වගේ කැපිටල් R සහ සිම්පල් R කියන ලක්ෂණ දෙක. එතකොට මේ සමජාත වර්ණ දෙහි යුගල අපි ඇන්දොත් එහෙම යෝග කලා අවස්ථාවට එද්දී ඒ කියන්නේ මේ සෛලයම මේ වගේ යෝග කලාවට එද්දී කොහොමද පිහිටන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරොත් එහෙම අපිට පේනවා අපි දන්නවා මේ ඌර්ණ විභාජන අවස්ථාවේදී යෝග කලාතලයේ දෙපස තමයි මේ සමජාත වර්ණ දෙහි යුගල් තැන්පත් වෙන්නේ. කියලා අපි මෙහෙම ගමු මේ විදිහට. ගන්නවා මෙහිම උඩ පැත්තට කැපිටල් R යට පැත්තට සිම්පල් R පිහිටනවා කියලා. දැන් මෙයා ඇත්තට මේකත් අහඹුතාවයක්. අවශ්‍ය නම් සිම්පල් R උඩ අතට ඇවිල්ලා මේ කැපිටල් R පහට එන්න පුළුවන් නේද? ඒක අහඹුතාවයක්. ඒ වගේම රතු පැහැයෙන් දක්වලා තියෙන සමජාත වර්ණ දෙහි යුගල මෙහෙම මට අඳින්න පුළුවන්. මේ විදිහට මේ යෝග කලාතලයේ දෙපස තැන්පත් වෙන්න පුළුවන්. ඒතර මම ගන්නවා මේකේ සිම්පල් උඩ පැත්තට ආවා කියලා. සිම්පල් y යටට කැපිටල් y. දැන් මේකත් හොමාරුවෙන්න පුළුවන් නේද? අන්න මෙන්ඩල්ගේ නියමයක් මෙතනදී සත්‍යය කියලා පෙන්눔 කරනවා. මොකද්ද මෙතනදී ඔප්පු කරන්නේ මෙන්ඩල්ගේ දෙවන නියමය? මොකද්ද ඔහු කිව්වේ ස්වාධීනව සංරචනය වෙනවා කියලා. ඒ කියන්නේ මේ ලක්ෂණ සහිත මේ සමජාත වර්ණ දෙහි යුගල යෝග කලාතලයේ දෙපස තැන්පත් වෙන්නේ අහමුතාවයක්. එකිනෙකින් ස්වාධීනයි. අපිට කියන්න බෑ මොකද්ද උඩ පැත්තට එන්නේ මොකද්ද යට පැත්තට එන්නේ කියලා. එහෙනම් මේ සමජාත වර්ණ දේහ මේ යෝග කලාතලයේ දෙපස අහමුතාවකින් යුතු පිළිලිම සංසිද්ධිය තමයි අපි ස්වාධීන සංරචන කියලා කියන්නේ. දැන් ඇත්තට මේ වෙද්දී මේ කේන්ද්‍ර දේහ වලට මේගොල්ලෝ සම්බන්ධ වෙලායි තියෙන්නේ. පෙන්වන්න කරන්න පුළුවන් මේ වගේ කේන්ද්‍ර දේහ වලට මේ සමජාත වර්ණ දේහ වල තියෙන සෙන්ට්‍රොමියර හරහා සම්බන්ධ වෙලායි තියෙන්නේ. මේ ආකාරයෙන් තමයි එතකොට මේ ස්වාධීන සංරචන සංසිද්ධිය අපි පැහැදිලි කරන්නේ. දැන් අපි බලමු මේ සෛලයම වියෝග කලාවටදී මොකද වෙන්නේ කියලා. වියෝග කලාවටදී මොන වගේ දෙයක්ද සිදු වෙන්නේ කියලා අපි දැන් බලමු. දැන් මේ සෛලය වියෝග කලාවටදී මේ වගේ ස්වභාවයක් තියෙන්නේ. අපි දන්නවා මේක ශාක සෛලයක් නිසා මෙයාගේ අර සෛල ප්ලාස්ම ભેදනය ආරම්භ වෙනවා සෛල තලයක් ඇති වෙලා. ඒතර මේ තියෙන්නේ යෝග කලාතලය. මේ කේන්ද්‍ර දේහ වලට සම්බන්ධිත තර්කු තන්තු මගින් අර සමකතල නැත්නම් යෝග කලාතලයේ දෙපස තැන්පත් වෙලා තිබ්බ වර්ණ දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව කලා ඇදෙනවා මේ වගේ. මං ගත්ත ඉහළට කැපිටල් R තිබ්බා කියලා. මේ වගේ මේක පහළට සිම්පල් R. අනිත් පැත්තෙන් මේ විදිහට සිම්පල් y කියන කෙනා ඇදිලා යනවා. මේ පැත්තෙන් එන්නේ කැපිටල් Y. අන්න මෙන්න මේ සංසිද්ධියත් එක්ක
මෙන්ඩල්ගේ පළමු නියමයත් තහවුරු වෙනවා සත්‍යයි කියලා. ඒ කියන්නේ අපි කලින් කතා කරේ යෝග කලාතලයේ දෙපස මේ සමජාත වර්ධ යුගල් තැන්පත් වීමේදී අහඹතාවයක් මත පිළියෙල වෙන්නේ. එතනින් ස්වාධීන සංරචනය පිළිබඳ නියමයේ සත්‍යය කියලා ඔප්පු වුණා. දැන් මෙතනදී අපිට පේනවා මේ තියෙන්නේ මේ සෛලය වියෝග කලාව 1. වියෝග කලාව 1. මේ අවස්ථාවට එද්දී මේ වර්ණ දේහ සංයෝජන සහිත දුහිතෘ සෛල ඇති වෙන්නේ මෙයාගේ අර මෙන්ඩල්ගේ වියුක්ත වීමේ නියමයට අනුව. වියුක්ත වීමේ නියමයට අනුව. ඒතකොට දැන් අපිට පේනවා මෙතනින් හැදෙන මේ දුහිතෘ සෛල දෙකේ වර්ණ දේහ සංයෝජන ගත්තොත් එහෙම ජන්මාණු සෛල දෙකක් වගේනේ. මේකෙන් එන්නේ මොකද්ද? RY කියන ජන්මාණුනේ. RY කියන ජන්මාණු. මෙතනින් එන්නේ simple R capital Y කියන සංයෝජනය. දැන් මේ ඇන්දේ අපි එක අවස්ථාවක් විතරනේ. ඒ කියන්නේ capital R සහ simple R පිළිවෙලින් ඉහළට සහ පහළට සිටින පරිදි සම යෝග කලාතලයේ දෙපස තැම්පත් වෙද්දී මෙතන simple Y න අපි ඉහළ පැත්තට ගත්තනේ. දැන් මේ සෛලෙම තව අවස්ථාවක් අඳින්න පුළුවන්. ඒක සම්භාවිතාවයක්නේ. ඕන්නම් මට අඳින්න පුළුවන් capital Y උඩ අතර එන විදිහට. එතකොට එන්නේ මොකද්ද? මේ උඩින් එන සෛලයෙන් එන්නේ capital R capital Y. එතකොට එහෙම වුණොත් පහලින් එන සෛලයෙන් එන්නේ simple R simple Y කියන ද්විත්ව නිලින් ලක්ෂණ තියෙන ජන්මාණු. දැන් අපිට පැහැදිලි වෙනවා මෙන්ඩල්ගේ වියුක්ත වීමේ නියමය අනුව තමයි මේ ජන්මාණු හතර නිෂ්පාදනය වෙන කියන කාරණය. එතකොට මේ වර්ණ දේහවල හැසිරීම පාවිච්චි කරලා අපි සත්‍යාපනය කළා මෙන්ඩල් කියපු නියමය අනුව. ඒ කියන්නේ මෙන්ඩල්ගේ ස්වාධීන වියුක්ත වීමේ නියමය අනුව මේ වර්ණ දේහ හැසිරීම ආකාරය සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ වර්ණ දේහ හැසිරීම මත දුහිතෘ සෛල නැත්තම් ජන්මාණු සංශ්ලේෂණය වෙනවා කියලා. හොඳයි. දැන් අපි ඊළඟ ගමන් කරන්නේ අපේ ඊළඟ මාතෘකාව වෙන ජාන ප්‍රකාශනය කියන කාරණේ වෙතට. ජාන ප්‍රකාශනය. හොඳයි. ජාන ප්‍රකාශනය. මොකද්ද මේකේ අදහස? ජාන ප්‍රකාශනය. ඇත්තට මේ නම ඇතුලෙන් මේ අදහස ගබඩා වෙලා තියෙනවා. ජානයක් ප්‍රකාශ වීම. කියන්නේ ජානයක් ඉස්මතු වීම කියන කාරණය. එතකොට අපි මෙතනින් සාකච්ඡා කරන්නේ දැන් අපි කිව්වනේ ඉස්සෙල්ලා DNA අණු තුල ජාන තියෙනවා. ඒ කියන්නේ විශිෂ්ට DNA භස්ම අණු පිළිවෙලක්නේ ජානයක් කියලා කිව්වේ. ඒවා ප්‍රෝටීන සඳහා කේත කරලා තියෙනවා කියලාත් කිව්වනේ. එතකොට මේ ඒ වගේ කේත කරපු ජානයක් කොහොමද එළියට එන්නේ? එයාගෙන් කොහොමද අපිට වැඩක් ඇති ඵලයක් සංශ්ලේෂණය කියන්නේ කෘත්‍යානුගත ඵලයක් නිෂ්පාදනය වෙන කියන කාරණය. දැන් අපි ගමු සූනෙෂ්ටික DNA අණුවක මේ වගේ අපි දන්නවා මේ RNA බවට පත් වෙනවා. mRNA දාමයක් බවට පත් වෙනවානේ ප්‍රෝටීන සංශ්ලේෂණයේදී. එතකොට මම ගන්නවා මේ වගේ මේ එක් DNA පටයක් විතරයි හැබැයි සංශ්ලේෂණය මේ ප්‍රතිලේඛනය වෙන්නේ. මෙයාගේ යම්කිසි භස්ම අණුපිළිවෙලක් මම ගන්නවා මේ විදිහට. මේ විදිහට මම මෙයාගේ යම්කිසි භස්ම අණුපිළිවෙලක් සලකනවා. ඒ භස්ම අණුපිළිවෙල මත තමයි අර mRNA දාමය සකස් වෙන්නේ. දැන් මම මේකට මට පුළුවන් mRNA දාමය ලියන්න. අනුරූප mRNA දාමය. mRNA දාමය ලිව්වොත් එහෙම මට එන්නේ මෙන්න මේ වගේ එකක්. mRNA තනිකර ඒ කියනුවක් නේ තියෙන්නේ. mRNA. දැන් DNA වලට අනුරූප භස්ම තමයි RNA වල තැම්පත් වෙන්නේ. තයිමීන් නම් ඇඩෙනින් නේ. ඇඩෙනින් නම් තයිමීන් නොවේයි යුරැසිල්. තයිමීන් ඇඩෙනින්. සයිටෝසින් නම් ගුවැනින්. ගුවැනින් නම් සයිටෝසින්. ඇඩෙනින් නම් යුරැසිල්. තයිමීන් නම් ඇඩෙනින්. ගුවැනින් නම් සයිටෝසින්. ගුවැනින් යුරැසිල් නේ. මේ විදිහට. එතකොට මේ තමයි මට එන mRNA පටිය. මේ mRNA පටිය ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වෙනවනේ. ඒ කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණ සඳහා ඒ කියන්නේ අපි දන්නවා ප්‍රෝටීන සංශ්ලේෂණය වෙන්නේ රයිබෝසෝම සංකීර්ණ ආශ්‍රිතව. රයිබෝසෝම වෙත මේ mRNA දාමය පරිවහණය වෙනවනේ. දැන් ඔබට හොඳට බැලුවොත් තේරෙයි මේ DNA භස්ම අණුපිළිවෙල RNA පටයක භස්ම අණුපිළිවෙලක් බවට ප්‍රතිලේඛනය කරලා තියෙන්නේ. ඉතින් අපි වක්‍රාකාරව හිතුවොත් මේ තියෙන්නේ මේ DNA පටේම සංඥාවක්. මේ mRNA දාමයෙන් කියවෙන්නේ මේ DNA අණුපිළිවෙලේම තියෙන අර සංඥාව තමයි. දැන් මේක තමයි එතකොට අර අපේ සයිටෝසෝලයේදී සිදුවන ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ඇමයිනෝ අම්ල අණුපිළිවෙලක් බවට පත් වෙන්නේ. මේ වගේ පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳී ගිය ඇමයිනෝ අම්ල දහස් ගානක ව්‍යුහයක් හැදෙන්නේ මෙන්න මේ ආකාරයට.
දැන් ඔබට පේනවා ඇති මේ තියෙන මේ DNA පටේ තියෙන භස්මාණු පිළිවෙල අවසානයේ ක්‍රියාකාරී ඵලයක් බවට විකසනය වුණා. ක්‍රියාකාරී ඵලයක් බවට පත් වුණා. ඒ පත් උනේ කොහොමද? mRNA දාමයක් හරහා. ඔන්න අපි කියනවා එතකොට මේ ජානය ප්‍රකාශ වෙනවා. මේ ජානය ඉස්මතු වෙලා ප්‍රකට වෙනවා කියන කාරණේ අපි කියනවා. එතකොට මේ ජානයක් අපි කිව්වා පොලිපෙප්ටයිඩ් දාමයක් බවට මේ වගේ පත් වෙන්න පුළුවන්. නැත්නම් අපි කියනවා RNA බවට. ඒ කියන්නේ rRNA, ඒ කියන්නේ රයිබෝසෝමී RNA සහ සංක්‍රාමී RNA, tRNA. rRNA සහ tRNA බවටත් අවශ්‍ය නම් පත් වෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ ජාන ප්‍රකාශනය කියලා කියන්නේ? ජානයක් කෘත්‍යානුගත ඵලයක් බවට පත් කිරීම. සරලවම. ඒ කෘත්‍යානුගත ඵලය පොලිපෙප්ටයිඩ් දාමයක් වෙන්නත් පුළුවන්, නැත්නම් rRNA අණුවක් වෙන්නත් පුළුවන්, නැත්නම් tRNA අණුවක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ සංසිද්ධිය තමයි ජාන ප්‍රකාශනය කියලා කියන්නේ. ඇත්තට මේ ජාන ප්‍රකාශනය කියන සංසිද්ධිය සම්බන්ධයෙන් කියන්නේ මේ ජාන මගින් මේ ලක්ෂණ පාලනය වෙනවා. මේ ලක්ෂණ කියන්නේ ජාන ප්‍රකාශ වෙනවා කියන අදහස මුලින්ම මේ පරීක්ෂණාත්මකව තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළේ වර්ෂ 1902 දී ආචිබෝල්ඩ් ගැරට් කියන විද්‍යාඥයා. ආචිබෝල්ඩ් ගැරට් ඔහු තමයි මේ සංකල්පය ඉදිරිපත් කළේ. එතකොට AS වලින් තමයි පරීක්ෂණ ඉදිරිපත් වෙලා පරීක්ෂණ කරලා AS වලින් ලබාගත් තොරතුරු මත තමයි මේ වගේ වැදගත් තොරතුරු ලෝකයට අනාවරණය වුණේ. දැන් අපි මේකේ ජාන ප්‍රකාශනයේ තියෙන වැදගත්කම සම්බන්ධයෙන් පොඩි උදාහරණකින් සාකච්ඡා කරමු. ජාන ප්‍රකාශනය කියන කාරණය කොතරම් වැදගත්ද කියනවා නම් මේ ජාන ප්‍රකාශන ක්‍රියාවලිය නිවැරදිව නොවුනහොත් ඇතිවන ඵලය සමහර විට අහිතකර වෙන්න පුළුවන්. දැන් අපි කියවනේ මේ DNA දාමයෙන් අවසානයේ මේක DNA පටයක් විතරයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ. මොකද එකක් විතරයි ප්‍රතිලේඛනය වෙන්නේ. මම දෙකම ඇඳා. මේ DNA එක දාමයක් පරිවර්තනය වෙනවනේ මේ ඇමයිනෝම් අණුපිළිවෙලක් බවට නේද? එතකොට මෙතනදී යම්කිසි දෝෂයක් ඇති වුණොත් එහෙම ඇමයිනෝම් අණුපිළිවෙලෙහි යම්කිසි දෝෂයක් ඇති වෙනවා. අපි හිතමු මෙන්න මේ තුන්වෙනි ඇමයිනෝ අම්ලය මොකක් හරි වැරද්දක් නිසා වෙන එකක් බවට ප්‍රතිස්ථාපන වෙනවා. දැන් එන්ඩෝන ඇමයිනෝ අම්ලය නෙවෙයි මෙතන තියෙන වැරදි එකක්. එතකොට මේ සමස්ත පොලිපෙප්ටයිඩ් දාමයේම විකෘති වෙනවා. මෙතනින් එහාට ඒ කියන්නේ මේ මගින් කේත වෙන මේ මගින් නිෂ්පාදනය වෙන එන්සයිමය සම්පූර්ණයෙන්ම යාගේ කාර්යය අඩපණලා යනවා. ඇයි මෙතන තියෙන වැරදි ඇමයිනෝ අම්ලයක් නේ? එතකොට මේ ප්‍රෝටීනය අපි දන්නවා මෙතනින් හැදෙන ප්‍රාථමික ව්‍යුහය, එයා පස්සේ ද්විතීයික ව්‍යුහය බවට පත් වෙලා තෘතීයික අන්තිමට චාතුර්ථ දක්වා හැඩගැහෙනවනේ. ඉතින් චාතුර්ථ දක්වා හැඩගැහුණාම චාතුර්ථ ව්‍යුහය දක්වා හැඩගැහුණාම එන අවසන් ප්‍රෝටීනය නැත්නම් එන්සයිමය වෙනත් ක්‍රියාවක් ඊටු කරන කෙනෙක් නම් නැත්නම් එයාගේ ක්‍රියාව අඩපණ වෙච්ච එන්සයිමයක් නම් මේකෙන් එන ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්. මේ සඳහා උදාහරණයක් අපි ගන්නවා ඇල්කැප්ටෝනියුරියා කියන රෝගය. ඇල්කැප්ටෝනියුරියා කියන රෝගය. මේකෙදි මේ සාකච්ඡා කරන රසායනික ද්‍රව්‍යයක් තියෙනවා ඇල්කැප්ටෝන් කියන රසායනික ද්‍රව්‍යය. මේ ඇල්කැප්ටෝන් කියන රසායනික ද්‍රව්‍ය මේ රෝගීන්ගේ පරිවෘත්තියට ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවට ලක් වුණොත් තමයි සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයක සිදු වෙන්නේ. නමුත් මේ ඇල්කැප්ටෝනියුරියා කියන රෝගයට ලක් වෙච්ච රෝගීන්ගේ මේ ඇල්කැප්ටෝන් කියන රසායනිකය පරිවෘත්තීය ලක් කිරීමට සමත් එන්සයිම නිපද වෙන්නේ නැහැ. නැත්තම් නිපදවීම දුර්වලයි. ඇයි ඒකට හේතුව? එන්සයිමයක් හැදෙන්නේ ප්‍රෝටීන්. එන්සයිම කියන්නේ ප්‍රෝටීනනේ. ඒතකොට එන්සයිමයක් හැදෙන්නේ මේ වගේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්. ඉතින් මේ ක්‍රියාවලිය කොහේ හරි වැරද්දක් වුණොත් එහෙම ඒක බලපානවා අවසාන එන්සයිමයට. එහෙනම් මේ ඇල්කැප්ටෝන් කියන රසායනිකය නිෂ්පාදනය කිරීමට නැත්තම් මෙයාගේ පරිවෘත්තීය කටයුතු සිදු කිරීමට දායක වන එන්සයිමය නිෂ්පාදනය නොවීම නිසා මේ ඇල්කැප්ටෝන් නිකම්ම ඔක්සිකරණය වෙලා කළු පැහැකට හැරෙනවා. ඒ නිසා එවැනි රෝගීන්ගේ මුත්‍ර කළු පැහැයට හැරෙනවා කියලායි හොයාගෙන තියෙන්නේ. මේ නිසා මෙවැනි රෝග තත්ත්ව පසු කාලෙම හඳුනා ගැනීමත් එක්ක මේ ජාන ප්‍රකාශනයේ වැදගත්කම ඉස්මතු වුණා. ඉන් අනතුරුව තමයි මේ ජාන විකෘති ගැන, ඒ කියන්නේ මේ ජාන ප්‍රකාශන දුන අත්තරදි ගැන විද්‍යාඥයෝ හොයන්න පටන් ගත්තේ. එහෙනම් ඔබට දැන් තේරෙන්න ඇති ජාන ප්‍රකාශනය සම්බන්ධයෙන් කෙටියෙන්ම කිව්වොත් නැවතත් ජානයක් කෘත්‍යානුගත ඵලයක් බවට පත් කිරීම. ඒක පොලිපෙප්ටයිඩ් දාමයක් වෙන්නත් පුළුවන්, නැත්නම් RNA අණුවක් බවට පත් වෙන්නත් පුළුවන්. හොඳයි. එහෙනම් දැන් අපි ගමන් කරන්නේ අපේ අවසාන උප මාතෘකාව වෙත. මොකද්ද? ප්‍රවේණික කේතය. නැත්නම් ජාන කේතය කියන කාරණාවට. මොකද්ද මේ ජාන කේතය නැත්නම්
ප්‍රවේණික කේතය කියලා කියන්නේ. මේ සංකල්ප ඉතාම වැදගත් වෙනවා ප්‍රෝටීන සංශ්ලේෂණයේදී. දැන් අපි දන්නවා අපේ සූනෂ්ටික DNA අණුවක් සැලකුවොත් එහෙම මේ DNA වලින් මුලින්ම හැදෙන්නේ messenger RNA කියන්නේ mRNA. මේ mRNA දාමේ පස්සේ ප්‍රෝටීන නැත්තම් පොලිපෙප්ටයිඩ් දාමයක් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලියේදී ජානකේතය ඉටු කරන්න ඉතාම සුවිශේෂී කාර්යභාරයක්. දැන් අපිට අවශ්‍යයි මේ DNA වල තියෙන තොරතුරු ප්‍රෝටීන බවට හරවන්න. ඒකනේ ප්‍රෝටීන සංශ්ලේෂණ කතා කරන්නේ. අපි ඉදිරියේදී කතා කරනවා සවිස්තරව. අපේ පරමාර්ථය වෙන්නේ මේ DNA වල තියෙන මේ ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් භාෂ්මාණු පිළිවෙල ඇමයිනෝ අම්ල අණු පිළිවෙල බවට හරවන එකනේ. අපි ජාන ප්‍රකාශනයේදීත් කිව්වේ ඒකනේ. එතකොට ඒ සඳහා පණිවිඩයක් නැත්තම් සිග්නල් එකක් දෙන්න තමයි මේ ජානකේතය නිර්මාණය වෙලා තියෙන්නේ. කේතය කියන්නේ සිග්නල් එකක් නේද? කෝඩ් එකක් වගේ අදහසක්. වචනය ඇතුලේ මේක ගැප් වෙලා තියෙනවා. එතකොට මේ මොකද්ද මේ කෝඩ් එක? කොහොමද මේ DNA වල තියෙන තොරතුරු ප්‍රෝටීන බවට හරවන්න මේ mRNA වලට ලබා දෙන්න කියන කාරණේ දැන් අපි මේ කතා කරන්න යන්නේ. දැන් අපි දන්නවා DNA වල තියෙන්නේ ඇඩිනීන්, තයිමීන්, ගුවැනීන් සහ සයිටෝසින් කියන නයිට්‍රජනීය භාෂ්ම වර්ග 4. ප්‍රෝටීන තියෙනවා වර්ග කීයක්ද? 20ක් තියෙනවානේ. ප්‍රෝටීන වර්ග 20ක් තියෙනවා. දැන් මට අවශ්‍යයි මේ 4 පාවිච්චි කරලා මේ 20 සඳහා සිග්නල්ස් හදන්න. එහෙම හැදුවොත් විතරයි මේ mRNA හරහා මට ඒ සංඥා දෙන්න පුළුවන් මේ ප්‍රෝටීන වලට. දැන් අපි බලන්න යන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් ඔන්න බලමු. මම මේ අකුරු 4 විතරක් පාවිච්චි කරොත්, ඒ කියන්නේ A කියන අකුරෙන් එක සිග්නල් එකක් පාවිච්චි කරනවා. T නැත්නම් තයිමීන් කියන එක සිග්නල් එකක් පාවිච්චි කරනවා. GC මේ වගේ මේ එක අකුරකින් එක සිග්නල් එකක් ගන්න පාවිච්චි කරොත් මට හදන්නේ සිග්නල් කීයද? 4යිනේ. මගේ උත්සාහය අසාර්ථක වෙන එහෙම වුණොත්. මට 4ක් හදලා වැඩක් නැහැ. මට ඕනේ සිග්නල්ස් 20ක් අඩුම ගානේ හදාගන්න. එහෙනම් මේ අකුරු එක ගානේ පාවිච්චි කරලා මට මේ වැඩේ කරගන්න බෑ. ඒ නිසා මම යනවා ඊළඟ ඔප්ෂන් එකට. මොකද්ද? අකුරු දෙක ගානේ පාවිච්චි කරනවා. කීයක් එයිද? දැන් උදාහරණයක් විදියට AA නැත්තම් TC මේ වගේ ඕනෑම අකුරු දෙක ගානේ පාවිච්චි කළා මට සිග්නල්ස් කොච්චරක් හදන්න පුළුවන් වේද? ඔබ ලියලා බලන්න. ඔබට ලියන්න පුළුවන් උපරිම සංඛ්‍යාව වෙන්නේ 16යි. 16යි. ඒ කියන්නේ 4 දෙවෙනි බලයනේ. 4 දෙවෙනි බලය. මෙතන 4 කියන්නේ 4 එක්වෙනි බලය. පළවෙනි බලය. 4 දෙවෙනි බලයේ රටාව තමයි 16 කියලා එන්නේ. 16ක් හදලත් මදි මට. මට ඕනේ 20ක්. එහෙනම් මම ඊළඟ අවස්ථාවට යනවා. ඒ කියන්නේ අකුරු 3 ගානේ මේ වගේ. අකුරු 3 ගාන එකට තියලා සංඥා හදනවා මම. කීයක් වෙනකන් හදන්න පුළුවන් වේද? මේක 4 පළවෙනි බලය, මේක 4 දෙවෙනි බලය. එහෙනම් මෙතන 4 තුන්වෙනි බලය දක්වා මට යන්න පුළුවන්. කීයක්ද? 64ක් නේ. 64ක් මට ලියන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට AAG GCA GCT මෙන්න මේ වගේ 64ක් දක්වා යන්න පුළුවන්. අන්න. එහෙනම් මගේ උත්සාහය සාර්ථක වෙනවා. දැන් මට අවශ්‍ය වෙන්නේ 20යි. නමුත් 64ක් වෙනකම් මට යන්න වෙනවා. මොකද 16යි මට වැඩේ කරගන්න බැරි නිසා. එහෙනම් මේ ජානකේතය ඇතුලේ නැත්තම් අපි ජානකේතය කියන මේ ව්‍යුහය ඇතුලේ මට සිද්ධ වෙනවා සංඥා නිර්මාණය කිරීමේදී අකුරු 3 ගානේ පාවිච්චි කරන්න. ඒ කියන්නේ මම කියනවා මෙතනදී මේ භෂ්ම ත්‍රික 3 සෙට් නේ. භෂ්ම ත්‍රික වශයෙන් තමයි මට හදන්න වෙන්නේ. එහෙනම් මේ DNA තුල තියෙන අකුරු නැත්තම් මේ නයිට්‍රජනීය භෂ්ම ත්‍රික වශයෙන් තැම්පත් වෙලා තමයි mRNA දාමයට කොපි වෙන්නේ. නැත්තම් ප්‍රතිලේඛනය වෙන්නේ. එතකොට මේ ජානකේතය කියන්නේ මොකක්ද ඇත්තටම? අපි ගත්තොත් අර්ථ දැක්වීම ජානකේතය කියලා කියන්නේ නිශ්චිත කේත කරන ලද ඇමයිනෝ අම්ල හරහා ප්‍රෝටීන නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා කේත සපයන DNA අණුවේ පවතින නිශ්චිත භෂ්ම අණු පිළිවෙල. නිශ්චිත නැත්තම් නියුක්ලියෝටයිඩ් අණු පිළිවෙල. අපි කියනවා ජානකේතයක් කියලා. ඉතින් හරියන්නේ ඒක සිග්නල් එකක්. එතකොට මේ නිශ්චිත නියුක්ලියෝටයිඩ් අණු පිළිවෙල mRNA තන්තුව බවට ප්‍රතිලේඛනය වෙන්නේ අකුරු 3 ගානේ. මේ අකුරු 3 සෙට් එකකට අපි විශේෂ නමක් දෙනවා. මොකක්ද නම? කෝඩෝනයක්. කෝඩෝන්. මේ අකුරු 3 සෙට් එකකට මම විශේෂ නමක් දෙනවා කෝඩෝන්. එහෙනම් mRNA තන්තුවේ කෝඩෝන් වශයෙන් තමයි තැන්පත් වෙන්නේ. ප්‍රතිලේඛන ක්‍රියාවලියේදී කෝඩෝන වශයෙන් තමයි අර නයිට්‍රජනීය භෂ්ම වලින් ලැබෙන සංඥාව තැන්පත් වෙන්නේ. එතකොට අපි බලමු දැන් අපි කිව්ව මෙතන කෝඩෝන 64ක් දක්වා මට ලියන්න පුළුවන්. මේ 64 කොහොමද සැකසීලා තියෙන කියන කාරණේ දැන් අපි විමසා බලමු.
හොඳයි. දැන් අපි සාකච්ඡා කරන්නේ මේ ඇමයිනෝ අම්ල 20 කොහොමද මේ කෝඩෝන 64ට කේත වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. දැන් මේ වගුව දිහා හොඳට බලන්න. මේ වගුව අධ්‍යයනය කරමු අපි. මේ වගුවේ පෙන්눔 කරලා තියෙනවා පළවෙනි අකුර first mRNA base කියන්නේ පළවෙනි භෂ්මය අනුරූප භෂ්මය, second mRNA base සහ third mRNA base කියලා නම් කරලා තියෙනවා. මේකේ බලන්න මේ කෝඩෝන 64 දක්වලා තියෙනවා. ඔබට පේනවා ඇති. අපි උදාහරණයක් ගමු මෙතන GLY ග්ලයිසින් සරලතම ඇමයිනෝ අම්ලය. මේ සරලතම ඇමයිනෝ අම්ලය කියන්නේ දැන් ග්ලයිසින් කියන එක නා හදන්න කෝඩෝන 4ක් කේත කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ එකම ඇමයිනෝ අම්ලයක් සඳහා කෝඩෝන කිහිපයක් පැවතිය හැකි. එකම ඇමයිනෝ අම්ලයක් සඳහා කෝඩෝන කිහිපයක් පැවතිය හැකි. ඒ කියන්නේ mRNA දාමේ GGU කියලා තිබ්බත්, GGC කියලා තිබ්බත්, GGA, GGA, GGG කියන මේ ඕනෑම හතරෙන් එකක් තිබ්බොත් ප්‍රෝටීන සංශ්ලේෂණයේදී කැඳවන්නේ ග්ලයිසින් කියන ඇමයිනෝ අම්ලය. එතකොට ඔබට පේනවා ඇති මෙතන සමහර කෝඩෝන හයිලයිට් කරලා තියෙනවා. AUG විශේෂ ඇමයිනෝ අම්ලයක්, විශේෂ කෝඩෝනයක්. මේ කෝඩෝනය තමයි සූනැස්ටිකයන්ගේ ප්‍රෝටීන සංශ්ලේෂණයේ ආරම්භය සිදුවෙන කෝඩෝනය. මෙතියොනින් කියන ඇමයිනෝ අම්ලය මේකට කේත කරලා තියෙන්නේ. ඔබට පේනවා මේ MET කියලා සලකුණු කරලා තියෙනවා මෙතන ස්ටාර්ට් කියලා දක්වලා තියෙනවා. මේ ඇමයිනෝ අම්ලය ප්‍රෝටීන සංශ්ලේෂණයේ ආරම්භක ඇමයිනෝ අම්ලය වුණත් අවශ්‍ය නම් එන්සයිම් මගින් මේක ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ විශේෂ කෝඩෝන තුනක් ස්ටොප් කියලා දාලා තියෙනවා මෙතන. ස්ටොප් කියන්නේ නැවතුම් කෝඩෝන. අපි කියනවා මේ RNA එකට පිටපත් වෙන මේ භෂ්ම නැත්තම් RNA කීතියදී අපි කෝඩෝන කියලා කියනවනේ. මේ කෝඩෝන අතරින් මෙන්න මේ කෝඩෝන තුන කොහේ හරි තිබ්බොත් එහෙම රයිබෝසෝම මේ කෝඩෝන දැක්ක ගමන් මෙතනින් එහාට ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදු කරන්නේ නැහැ. මේ කෝඩෝනයෙන් ප්‍රෝටීන් සංශ්ලේෂණය අවසන් වෙනවා. ඒ කියන්නේ මේ කෝඩෝනය කියවීම සිදු වෙන්නේ නැහැ. ඒ කෝඩෝනයට කලින් තියෙන කෝඩෝනය කියවා අවසන් වුණාට පස්සේ මේ කෝඩෝන නම් තියෙන්නේ. මේ කෝඩෝනය කියවීම සිදු වෙන්නේ නැහැ. එතනින් එහාට ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලිය අවසන් වෙනවා. ඒ වගේ විශේෂ කෝඩෝන තුනක් මේක මතක තියාගන්න වෙනවා. UAA, UAG සහ UGA ස්ටොප් කියලා දාලා තිනවා පේනවා ඇති. දැන් මෙතන මේ 5 end of the codon කියලා දාලා තියෙන්නේ ඇයි? මෙතන 3 end of the codon කියලා දාලා තියෙන්නේ ඇයි? මෙතනදී mRNA අණුව DNA අණුවෙන් පිටපත් වෙද්දී පිටපතට දිශාවක් තියෙනවා. ඔබ දන්නවා DNA පට දෙකේ දිශා දෙකක් තියෙනවානේ. 5 3 දාමේ සහ 3 5 දාමේ කියලා. mRNA අණු සංශ්ලේෂණය සිදු වෙන්නේ 5 සිට 3 දිශාවට. 5 3 දිශාවට තමයි සංශ්ලේෂණය සිදු වෙන්නේ. නැත්නම් mRNA පිටපත් වීම සිදු වෙන්නේ 5 3 දිශාවට. අන්න ඒකයි මේකේ පළවෙනි අකුර 5 අන්තයෙන් පටන් අරන් තුන්වෙනි අකුර 3 අන්තයෙන් ඉවර කරලා තියෙන්නේ. එතකොට මේ කෝඩෝන ගැන අපි අවබෝධයක් ලබා ගත්තා. මේ කෝඩෝන 64න් එතකොට ඇමයිනෝ අම්ල සඳහා කේත කරලා තියෙන්නේ කෝඩෝන 61යි. මේ තුන ඉවත් වෙනවා ස්ටොප් කෝඩෝන්ස් නේ. 61ක් විතරයි අපි ඇමයිනෝ අම්ල සඳහා කේත වීම සිදු වෙන්නේ. එතකොට ඔබට මම කලින් පැහැදිලි කරා එක ඇමයිනෝ අම්ලයක් සඳහා කෝඩෝන කීපයක් තියෙන්න පුළුවන්. නමුත් එක කෝඩෝනයක් මගින් සංකේතවත් වෙන්නේ එක ඇමයිනෝ අම්ලයක් විතරයි. ඒක විශේෂ කරුණක්. හොඳයි. මං හිතනවා ඔයගොල්ලෝ කෝඩෝන ගැන යම්කිසි ප්‍රමාණයකට දැනුමක් ලබා ගන්න ඇති කියලා. අපි දැන් බලමු මේක උදාහරණයක් විදිහට කොහොමද මේ ප්‍රවේණිකේතේ තැන්පත් වෙන කෝඩෝන මගින් අදාළ තොරතුරු සම්ප්‍රේෂණය වෙන්නේ කියලා. මෙතෙන්ද අපි තවදුරටත් ප්‍රවේණිකේතේ වැදගත් ගුණාංග දෙකක් පිළිබඳවත් සාකච්ඡා කරනවා. දැන් මේ මං අඳින්නේ DNA අණුවකින් පිට මේ ප්‍රතිලේඛනය වෙලා න්‍යෂ්ටික ජිද්‍රහරහා සයිටෝප්ලාස්මයට ආපු mRNA දාමයක්. මේ විදිහට නම් කරන්න පුළුවන්. අපි ගමු මේ වගේ භාෂ්ම සංකලනයක් යාගේ තිබ්බා කියලා. CGG AUG මේ විදිහට මට ලියන්න පුළුවන් මෙයාගේ මේත්‍රික වශයෙන් තමයි ප්‍රතිලේඛනය වෙන්නේ නේ. හරි. දැන් මේ mRNA දාමයේ ගමන් කරනවා ප්‍රෝටීන සංශ්ලේෂණයේදී රයිබෝසෝම සංකීර්ණය වෙත. රයිබෝසෝම සංකීර්ණයේදී මෙයාගේ මේ කෝඩෝන කීම සිදු වෙනවා. උන දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ මෙයාගේ අර විශේෂ පළවෙනි ගුණය. මම ඒක නම් කරන්නම් මෙහෙම අතිපිහිත නොවීමේ ගුණය. අතිපිහිත වීමක් සිදු වෙන්නේ නැහැ. අතිපිහිත වීමක් නැත. මොකක්ද ඒකේ තේරුම? දැන් මෙතන මම කියවන මේ කෝඩෝන වශයෙන් තැන්පත් වෙලා තියෙන්නේ කියලා. එතකොට රයිබෝසෝම් මගින් මේ පළවෙනි අකුරු තුන කියවනවා. AAA. කෙනෙක්ට හිතන්න පුළුවන් ඊළඟට මේ දෙවෙනි A අකුරෙන් පටන් අරන් AAC කියලා කෙනෙක් කියවන්න පුළුවන් නේ කියලා. තවත් කෙනෙක්ට හිතන්න පුළුවන් තුන්වෙනි අකුරෙන් පටන් අරන් ACG කියලා කෙනෙක් කියවන්න පුළුවන් කියලා.
එහෙම වෙන්නේ නැහැ. අන්න ඒ කාරණාව තමයි කියන්නේ අතිපිහිත නොවේ කියලා. ඒ කියන්නේ එක කෝඩෝනයක් මත අනිත් කෝඩෝනයේ අකුරු එක මත එක වැටෙන්නේ නැහැ. එක් කෝඩෝනයක අකුරු තුන කියවලා ඊට පස්සේ ඒ තුන අයින් කරලා වෙනම තුනක් තමයි කියවීම සිදු කරන්නේ රයිබෝසෝම් මගින්. අන්න ඒ නිසා අපි කියනවා මේ ලක්ෂණයට අතිපිහිත නොවේ කියලා. මොකද්ද? අතිපිහිත නොවේ. දැන් අපි සාකච්ඡා කරන්නේ මේ ප්‍රවේණික කේතේ ඊළඟ වැදගත් ගුණය සාරවත්‍ර බව. සාරවත්‍ර බව. මොකද්ද මේ සාරවත්‍ර බව කියලා කියන්නේ? මේ DNA අණුවෙන් පිටපත් වෙන ප්‍රතිලේඛනය වෙන භස්ම සංකලන සහිත මේ රටාවන් ජීවී කාණ්ඩ අතර පොදු ගතිගුණ පෙන්වන අවස්ථා තියෙනවා. කියන්නේ ජීවී කාණ්ඩවලට පොදු DNA අනුක්‍රමයන් මේ ප්‍රවේණිකේතන තුල දක්නට ලැබෙනවා. එතකොට එක මේ ජීවී විශේෂ දෙකක් ගත්තාම මේ ජීවී විශේෂ දෙකේ ප්‍රවේණිකේත දෙකක් නේ තියෙන්නේ. නමුත් මේ ප්‍රවේණිකේත දෙකේ යම් යම් සමානතා තියෙන්න පුළුවන්. අපි කියනවා මේ සෑම ජීවියෙක්ම ආසන්න වශයෙන් මේ සමාන DNA අනුක්‍රම සහිත ප්‍රවේණිකේතයන් තියෙන කියලා. ඒ නිසා අපි කියනවා මේ DNA වලින් හැදෙන ප්‍රවේණික කේතය සාරවත්‍රයි. සාරවත්‍ර කියන්නේ හැම ජීවියකටම පොදු ආසන්න වශයෙන් පොදු කේතයක් තමයි තියෙන්නේ. හොඳයි. දැන් අපි යන්නේ මේ භස්ම කියවීම සිදු වෙන්නේ කොහොමද සහ ඊට අනුරූපව ඇමයිනෝ අම්ල එකතු වීම සිදු වෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්න. දැන් මේ තියෙන්නේ පළවෙනි කෝඩෝන නේද? ඒ අකුරු තුනක් තියෙනවා. මේක කියවනවා රයිබෝසෝම් මගින්. කියවට මෙයට ඇමයිනෝ අම්ල කේත කරලානේ තියෙන්නේ. නමුත් ඒක ගෙන්වීමක් සිදු වෙන්නේ නැහැ. ඇයි ඒ? ඇමයිනෝ අම්ල ගෙන්වීමේ කාර්යාවලියේ ඒ කියන්නේ මේ පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණ යාන්ත්‍රණයේ සුවිශේෂී කෝඩෝනයක් එනකන් රයිබෝසෝමේ මග බලන් ඉන්නවා. මොකක්ද මේ කෝඩෝනය? AUG. මෙන්න මේක තමයි සූනෙස්ටිකයන්ගේ ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණයේ ආරම්භක කෝඩෝනය වෙන්නේ. අන්න ඒක එනකන් මේ කලින් තියෙන කෝඩෝන කියවලා වැඩක් වෙන්නේ නැහැ. මේ සඳහා මේ ඇමයිනෝ අම්ල කේත කරලා තිබුණත් ඒ ඇමයිනෝ අම්ල ගෙන්වන්නේ නැහැ. අන්න AUG තමයි අංක 1 කියලා එයා කියවන්නේ. ඊට අනුරූපව මෙතියොනින් කියන ඇමයිනෝ අම්ලය tRNA හරහා රයිබෝසෝම සංකීර්ණයට සම්ප්‍රේෂණය වෙනවා. පරිවහනය වෙනවා. ඔන්න ඔය විදිහට තමයි සූනෙස්ටිකයන්ගේ ප්‍රෝටීන සංශ්ලේෂණයේ ආරම්භක ඇමයිනෝ අම්ලය මෙතියොනින් උනේ. මේ මෙතියොනින් කියන එක ආරම්භක ඇමයිනෝ අම්ලය වුණත් අවශ්‍ය නම් එන්සයිම් මගින් මේක ඉවත් කරගන්නත් පුළුවන්. ඊළඟට සාමාන්‍ය විදිහට මේක කියවගෙන යනවා. 2 3 4 ඔය විදිහට කියවන් යනවා. පස්වෙනි එක මොකද්ද මේ? විශේෂ කෝඩෝනයක්. රයිබෝසෝම අඳුරගන්නවා මේ නම් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි විශේෂ කෝඩෝනයක්. මේක අඳුරගන්නේ අන්ත කෝඩෝනයක් විදිහට. අන්ත කෝඩෝන 3යි නේද? UAA, UAG සහ UGA. ඒ තුන එකක් එනවත් එක්කම මෙතනින් එහාට පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණය ඉවරයි. තවදුරටත් ඇමයිනෝ අම්ල ගෙන්වන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි රයිබෝසෝමීය සංකීර්ණය ආශ්‍රිතව මේ පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණය සිදු වෙන්නේ. අපි කෙටි උදාහරණයකින් තමයි පැහැදිලි කරේ. දැන් අපි බලමු මේ පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණයේදී වෙන්න පුළුවන් වැරදි සහ මේ ඇමයිනෝ අම්ල ගෙන්වීමේදී සහ මේ සමස්ත ක්‍රියාවලියේදී ප්‍රවේණික කේතය කියවීමේදී සැලකිලිමත් යුතු කරුණු. ඒ කියන්නේ මොන කරුණු සම්බන්ධවද මේ ක්‍රියාවලියේදී වැඩි අවධානයක් යොමු වෙන්නේ කියලා අපි දැන් බලමු. මේ ක්‍රියාවලියේදී ප්‍රධාන සාධක 3ක් ගැන අවධානය යොමු කරන්න ඕනේ. අංක 1 ආරම්භක ලක්ෂ්‍ය. ආරම්භක ලක්ෂ්‍ය. අංක 2 සමාප්ති ලක්ෂ්‍ය. අංක 3 නිවැරදි කෝඩෝන අනුක්‍රමය හඳුනා ගැනීම. නිවැරදි කෝඩෝන අනුක්‍රමය හඳුනා ගැනීම. එතකොට මේ සාධක තුනම නිසියාකාරයෙන් තෘප්ත වුණාම තමයි සාර්ථක පරිවර්තන ක්‍රියාවලියක් වෙන්නේ. මේ ආරම්භක ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද? අපි දන්නවා මේ AUG කියන කෝඩෝනය තමයි මේකට බලපාන්නේ. මෙයා එනකන් සංශ්ලේෂණය ආරම්භ වෙන්නේ නැහැ. එතකොට ආරම්භක ලක්ෂ්‍ය නිවැරදි හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. සමාප්ති ලක්ෂ්‍ය අර අන්ත කෝඩෝන තුනෙන් ඒ කියන්නේ UAA, UAG හෝ UGA කියන මේ තුනෙන් එකක් ආවොත් මෙතනින් එහාට සංශ්ලේෂණය නවතිනවනේ. අන්න ඒ නිසා සමාප්ති ලක්ෂ්‍යයත් ඊටම වැදගත් වෙනවා. ඊළඟට මේ අතරමැදි කෝඩෝන අඳුරගෙන ඒ කියන්නේ මේ ආරම්භක ලක්ෂ්‍ය සහ සමාප්ති ලක්ෂ්‍ය අතර කෝඩෝන 10 ගණක් කියවෙනවනේ. ඒ කියවෙන හැම කෝඩෝන එකටම නිවැරදිම ඇමයිනෝ අම්ලයේ ගෙන්වීම සිදු කර ගන්න ඕනේ. ඒක වෙන්නේ tRNA ආධාරයෙන්. එතකොට
මේ කෝඩෝන අනුක්‍රමය අඳුනා ගැනීමේදී යම් යම් ගැටලු පැන්නගුණහොත් ඒ කියන්නේ විකෘති සහිත කෝඩෝන තිබුණොත් බැරි වෙලා හරි එතනින් ගෙන්වන ඇමයිනෝ අම්ලය සම්පූර්ණයෙන් වෙනස් වෙන හින්දා සමහර විට අහිතකර ප්‍රතිඵලයක් ඇති වෙලා අර තැන්න මේ පොලිපෙප්ටයිඩ් දාමේ විකෘතිතාවයක් විකෘති ස්වභාවයක් හටගන්න පුළුවන්. විකෘති ස්වභාවයක් හටගන්න පුළුවන්. දැන් අපි බලමු ඒ වැරදි කොහොමද වෙන්නේ? ඒ වයින් ඇති වෙන බලපෑම් කොයි වගේද කියලා. මේ තුන්වෙනි ලක්ෂණ ගැන මේ කතා කරන්න යන්නේ. අපි බලමු මේ වගේම අපි කලින් ගත් උදාහරණෙම ඒකේ මේ වගේ මට පුළුවන් කෝඩුවන මාක් කරන් යන්න. මේ වගේ AAA CGG ඔය විදිහට මම නම් කරන් යන්න පුළුවන්. දැන් මේ කෝඩුවනේ කලින් තිබ්බේ UCA හරිද? UGC බැරි වෙලා හරි මේ UCA කියන එකේ C යකුර වෙනුවට G යකුරක් આવත් මොකද වෙන්නේ? C යකුර වෙනුවට අර mRNA සංශ්ලේෂණයේදී වැරදිලා G යකුරක් ඇවිල්ලා තියෙන්නේ. දැන් UCA නෙමෙයි UGA තියෙන්නේ. මේ මොකද්ද මේ? අන්ත කෝඩෝනයක්. අන්න එක අකුරක සිදුවන වැරදීම නිසා මේ එතනින් මේ ස්ථානයෙන් ඇමයිනෝ අම්ල සංශ්ලේෂණය නවතිනවා. එතනින් එහාට කෝඩෝන කියවෙන්නේ නැහැ. අන්න ඇමයිනෝ අම්ල සංඛ්‍යාව අඩු පොලිපෙප්ටයිඩ් දාමයක් තමයි සංශ්ලේෂණය වෙන්නේ. මේක ඊටාම අහිතකර තත්ත්වයක්. මේකෙන් විකෘතිය ඇති වෙන්න පුළුවන්. මොකද මේ ඇමයිනෝ අම්ල අඩු සංඛ්‍යාවක් මගින් ඇතිවන ප්‍රෝටීනය දැන් මේකෙන් ඇති වෙන ප්‍රාථමික ව්‍යුහයනේ. පස්සේ ද්විතීයික, තෘතීයික, අන්තිමට චාතුර්ථ ව්‍යුහ දක්වා යද්දී සම්පූර්ණයෙන්ම වෙනස් ව්‍යුහයක් තමයි හටගන්නේ. එතකොට මේ මගින් සිදුවන අර එන්සයිමීය ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අඩාල වෙනවා. ඒක ජීවියට අහිතකර බලපාන්නේ බොහෝ විට අහිතකර බලපාන්නේ විකෘති තත්ත්වයක් වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. ඒතර ඔබට පේනවා ඇති මේ අතරමැද්දේ කෝඩුන අඳුර ගැනීමේදී යම් දෝෂයක් තිබ්බොත් එහෙම ඒ දෝෂය බලපානවා අවසාන ප්‍රධාන ප්‍රෝටීන ඵලයට. හොඳයි. එතකොට මේ ප්‍රවේණිකීත්‍ය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළ අවසන් කරා. එතකොට මේ වීඩියෝ එක අපි සාකච්ඡා කරේ අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජන DNA තාක්ෂණ කියන මාතෘකාවේ ආරම්භක සංකල්ප කිහිපය. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් මේ කරුණු කීපේ සම්බන්ධයෙන් මේ අපි සාකච්ඡා කරපු මාතෘකා කීපේ සම්බන්ධයෙන් යම් දැනුම් ප්‍රමාණයක් අත්පත් කරගන්න පුළුවන් වුණා කියලා. එහෙනම් ගොඩක් ස්තුතියි රණදීසිර අපිත් එක්ක. අපි හම්බෙමු අපේ ඊළඟ වීඩියෝ එකත් එක්ක.